අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. නඩුව විභාගයට නොගෙනම නිෂ්ප්‍රව කළා. ලබන සතියේ දිනය තීන්දුව වීමට නියමිතයි. මහා මැතිවරණය. කෙසේ වෙතත් දේශපාලන කරලිය බොහෝ උණුසුම් වේවි. නමුත් කොවිඩ් අමතක වේවිද? අපි විමසමු අද අවදානමට පෙර සූදානම රතුවිර දේශපාලන සංවාදයෙන්. හොඳයි, එහෙනම් අප හඳුනා ගනිමු අද දවසේදී රතුවිරෙහි දේශපාලන නියෝජනය. ආරාධනා කළ ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් වසන්ත සමරසිංහ මහතාට අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් අයිබෝවන්. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඒ වගේම ජාතික නිදහස් පෙරමුණෙහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සහභාගී වෙනවා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සමගි ජන බලවේගයේ අද දවසේ නියෝජනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජනය මීළඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. වෙනස් විදිහක්. හොඳයි, සාකච්ඡාව කොයි අතරද? දේශපාලන කරලියේ සිදුවුණු කතාබහ කොහොමද? අපි බලමු. මේ රට විනාශ කරපු අපේ ආර්ථිකය කඩාකප්පල් කිරීම වෙනුවෙන් පළවෙනි විත්තිකාරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා, දෙවනි විත්තිකාරයා වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන්ට කිසිදු සමාවක් මේ රටේ නීතියට අනුකූලව ලබා දිය යුතු නැtei කියන එක තමයි රටේ ජනතාවගේ අදහස. අපේ ඉන්න එක්කෙනෙකුට නඩුවක් තියෙනවද? මොනවද නඩුවක් තියෙනවද කියන්නේ? මම කියන්නේ හොරු කවුද කියලා. මොකද නඩු තියෙන්නේ එතනින් ණයට මිසක් අපේ ඉන්න ණයට නෙමෙයි. හැබැයි ඒ කියන්නේ කවුද දැන්? දැන් කියන්නේ මේ මහ බැංකුව බැඳුම් කර වංචාවට ඍජුව හා වක්‍රව අනුබල දීලා ඒ සැලසුම් හදපු අය. මොකද මහ බැංකු කල්ලිය ඇල්ලුව දෙකක් ආණ්ඩුව ඇවිල්ලා මාස 6මාරක් වෙනවා. මේ ආණ්ඩුව ඇවිල්ලා 3 දෙනෙක්ව හිරේ දැන් මේ 3 දෙනාම සමගි ජන බලවේගය. ওই ප්‍රශ්නත් එක බලද්දි මහ බැංකුවේ ප්‍රශ්න වලට මේ කට්ටිය පොලිමේ කුදලගෙන යන්න එපාය. ඒව වෙන්නේ නැහැ. නෑ, ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කරන්න අපිට කිසිම ඕවනාවක් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක අපේ ඩීල් එකකුත් නෑ. ඒක දන්න අය දන්නවා, රට දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආරක්ෂාව සඳහා ජාතික සමගි බලවේගයෙන් එන ඒ සර්ජන වලට එතුමා ආරක්ෂාව ඉල්ලපුවම නොදී ඉන්න බෑ. සමගි ජන බලවේගයේ විදියට මැතිවරණයට යන්න ඕන වෙලාවක සූදානම් අපිට ඕන සාධාරණ මැතිවරණයක් පවත්වලා රටේ පාර්ලිමේන්තුව කැඳවන එක තමයි අපිට ඉක්මනට කරන්න. මේ තරම් බරපතල අභියෝගයකට ආණ්ඩුව මුහුණ දෙමින් යද්දී ඒට සහයෝගය දැක්වීම වෙනුවට ඒ සභාන ආරවුලක් මතු කිරීමට එය අධිකරණය පාවිච්චි කරන්න හැදුවා. අධිකරණයේ ඉතා පැහැදිලිව ඒ ගැන දීපු තීන්දුව විපක්ෂය නිර්වත් කර තිබෙනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ජනතා පරමාධිපත්‍යයට ලබා දුන්නු විශිෂ්ට ජයග්‍රහණයක් විදිහට තමයි අපි දක්වන්නේ. මොකද කවදාවත් දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙක් ඡන්දේ පවත්වන්න එපයි කියලා උසාවිය යන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ දරන මතයත් සෞඛ්‍ය අංශ සහ අනෙක් අංශ දෙන උපදෙස් අනුව වහාම මැතිවරණය පැවැත්විය යුතුයි. අවමත් රාත්‍රී 10 සිට පාන්දර 4 දක්වා දිනපතා මුළු රටේම ඇඳිරි නීති ක්‍රියාත්මක. මෙවැනි තත්වයකදී රට සාමාන්‍ය තත්වයට පත් වුණා කියලා කාටවත් කියන්න බෑ. තවමත් රට සාමාන්‍ය තත්වයට පත් වෙලා නැහැ. උසාවි නොගියට සමාජ මතවාදය හදද්දී එක්සත් ජාතික පක්ෂයයි 103 කල්ලියයි හැමෝම මේ පෙත්සම් වලට පක්ෂව Tamanගේ මතය ප්‍රකාශයට පත් කළා. මේ නඩුවේ මතු පිටින් පරාජයක් කියලා පෙනුණා. අනෙක් අතට මැතිවරණ දිනය හා සම්බන්ධ ප්‍රශ්නය ගැන විශාල ප්‍රගතියක් නැත්නම් යම් එකඟතාවයක් සමතයක් ඇති වුණා. මේ සියලු දෙනා හරියට ගල් රෝලකට හවුවෙලා චප්ප වෙච්ච පිරිසක් බවට පත් වුණා දීපු ඒ ඓතිහාසික තීන්දුවත් එක්ක. දැන් පොහොට්ටුවට තරංගයක් නැහැ. හැබැයි දැන් තරංගයක් තියෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ තරංගයක් තියෙන කණ්ඩායම බවට පත් වෙලා තියෙන්නේ හොඳම පරාජිතයා කවුද කියන එක තෝරා ගැනීමේ තරංගයක්. ඒ සියලු කතාබහ සමග අප රතුවිර දේශපාලන සංවාදය වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. 0112 599 132 0112 599 132 විවෘතයි ජන මතයට, ඔබේ අදහසට, ඔබට ප්‍රශ්න කරන්න පුළුවන් පැමිණ සිටින දේශපාලන නියෝජනය. අප සාකච්ඡාව ආරම්භ කරමු වසන්ත සමරසිංහ මහතාගෙන් ජාතික ජන බලවේගයට අවස්ථාව දෙමින්. මැතිවරණය කරලියට ඇවිල්ලා
මා මුලින්ම කිව්වේ මැතිවරණය එළියට ආවා, දේශපාලන උණුසුම වැඩි වෙයිද, කොවිඩ් අමතක වෙයිද කියලා. මේ තත්වය තුළ රට කොයිතැනට ගමන් කරාවිද ජාතික ජනබලවේගයේ දකින්න කොයි ආකාරයකද? ඔසුදේව අද ඔබත් සමග රතුරේ හමු වෙන පුළුල් අවස්ථාව ආරාධනා කිරීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා අපිට ආරාධනා කිරීම පිළිබඳව. ඔබ පූර්විකාව ගෙනෙනකොටම කිව්වා මැතිවරණය සමග කොවිඩ් අමතක වෙයිද කියලා. අපි නොකලම යුතු දේ තමයි ඒකට සුදේව. ඒ මොකද අද දවසෙත් රෝගීන් ගත්තොත් 50කට ආසන්න පිරිසක් වැඩි වෙලා තියෙනවා. එතකොට අපි අප්‍රේල් මාසේ 20 වෙනිදා වෙනකොට 295ක් හිටපු රෝගීන් මැයි මාසේ 4 වෙනිදා වෙනකොට 749ක් දක්වා වැඩි වුණා. මැයි 4 ඉඳන් ජූනි 4 වෙනකොට 1050ක් වැඩි වෙලා තියෙනවා. අද වෙනකොට 1790ක් මේ වෙනකොට හවස 8 වෙනකොට වාර්තා වුණා. ඒ නිසා මේක අමතක නොකළ යුතු තත්ත්වයක්. ඒ හේතුව තමයි අපි දැන් මාස 2කමාරකට ආසන්න කාලයක් තිස්සේ රට වහගෙන ඉන්නේ. ඒතර රට මෙතනින් එහාට අරන් යන්න නම් මේ සෞඛ්‍ය අංශ මේ රටේ ජනතාව කරපු කැපකිරීම අමතක නොකර ඉදිරියට යා යුතුයි. ඒතර ඒ තත්ත්වය අපිට මතුවෙන්නේ විශේෂයෙන් මේ වෙලාවේ රටේ මැතිවරණයක් සඳහා වෙච්ච පාර්ලිමේන්තුව විසිරවලා තියෙනවා. මැතිවරණයක් සඳහා යාමට රට සූදානමින් ඉන්න වෙලාවක ඒ තත්ත්වය ඇතුලේ මැතිවරණයකට යාම සඳහා දින නියම වෙද්දී අපි හිතනවා ලබන 8 වෙනිදා මැතිවරණ කොමිසම රැස් වෙලා අගෝස්තු මාසේ හෝ ජූලි මාසේ අවසාන වෙනකොට මේ තියෙන මැතිවරණ කොමිසම අධිකරණයට කියපු කාල සීමාවල් සැලකිල්ලට ගත්තාම දින නියම වෙයි. ඒ අනුව සෞඛ්‍ය අංශවල උපදෙස් මත නිරෝධායන රෙගුලාසි අනුව මැතිවරණය ස්වාධීන සහ ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වන අවස්ථාව හම්බ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ කියන්නේ ලබන සඳහන් පසුව දින 60ත් 75ත් අතර කාලයක් මැතිවරණ කොමිසම බලාපොරොත්තු වෙනවා කියලා තිබුණා. ඉතින් මං හිතන්නේ ඒ තත්ත්වය ඇතුලේ මැතිවරණ එනකොට අපි කොරෝනා අමතක කළොත් දැන් අද දවසේ වාර්තා වෙච්ච රෝගීන් ප්‍රමාණය ගත්තට පස්සේ අපි තවම නාවික හමුදා කඳවුර සහ නාවික හමුදාව ඇතුලේ මේ රෝගය පැතිරෙන එක පාලනය කරගන්න අසමත් වෙලා තියෙනවා. මේක විසින් ආරක්ෂක අංශ සමාජිකව බරපතල පීඩාවකට පත් වෙලා තිනවා. මම අද දවසෙත් මේ කාරණේ මතු කරන්නේ විශේෂයෙන් මාස 1මාර සිට මාස 3 දක්වා ගෙවල් වල නොගියා ඉන්නවා. පාසල් වල මේ අය රැඳිලා ඉන්නේ සමහර අය. එතකොට එයාගේ පහසුකම් වල ප්‍රශ්නයක් තියෙනවා. මේ ආරක්ෂක අංශ සමාජිකයන්ගේ. ඒ නිසා මේ ප්‍රශ්න අපිට සැලකිය යුතු ප්‍රශ්නයක් හැටියට තියෙනවා. ඒ වගේම රට ඇතුලේ රටේ ජනතාව කැපකිරීම කරමින් සෞඛ්‍ය අංශවල උපදෙස් වලට අනුව කටයුතු කරමින් පහුගිය කාලේ පුරාවට රටේ නීතිය එහෙම නැත්නම් නිරෝධායන නීතිය කොරෝනාව පැතිරීම වළක්වා ගැනීම සඳහා කියන්නේ තමන්ගේ සමීපතමය නැති වුණාට පස්සේ මලගෙදරට යන්න බැරි වුණා තමන් නිරෝධායන වෙද්දී. එහෙම කැපකිරීම කරපු රටක අපි දකින දේවල් ගත්තාම ජනතාවත් යම් බියක සහ ඔබ අහපු ප්‍රශ්නේ කොරෝනාව අමතක වෙලා යයි වගේ අමතක කරලා වැඩ කරයි වගේ තැනක ඉන්නවා. ඔබ අවසාන විනාඩිය. ඒතර මේ හෙට දවස පොසොන් පෝය දවස. ඉතින් අපි පොසොන් පෝය දවස ඇඳිරි නීතිය දාලා නවත්තනවා. හැබැයි හිටපු ඇමතිවරයාගේ අවමංගල්‍යයත් පුත්‍රයාගේ බෞතිස්මයත් වෙනුවෙන් රටේ නීති සියල්ල බිඳිනවා. එතකොට අර සෞඛ්‍ය අංශවල නිලධාරීන් නිරුත්තර කරනවා. ජනතාව කරපු කැපකිරීම නොසලකා හරිනවා. තමන්ගේ දෙමව්පියෝ නැති වෙච්ච වෙලාවේ තමන්ගේ සමීපතයන් නැති වෙච්ච වෙලාවේ පහුවදාම මලගෙදර කටයුතු අවසන් කරලා මේ වෙලාවේ රටේ පවත්වන තත්ත්වයට අනුගත වෙච්ච ජනතාවට යම් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ ප්‍රශ්නේ. හැබැයි ඒකම ඔබට පියාට දියණියගේ අවමගුලට සහභාගී වෙන්න බැරි වෙච්ච අවස්ථාවක් තිබුණා. මම සඳහන් කළේ ඒක තමන්ගේ දියණිය නැති වුණ පියාට නිරෝධායන වෙමින් සිටින නිසා මලගෙදරට යන්න බැරි වුණා. ඒතකොට ඒ අය කරපු කැපකිරීම පිළිබඳව යට යම් කනගාටුවක් එනවා. ජනතාව නතු වෙලා මේ ක්‍රියාවලිය පාලනය කරගන්න කරපු කැපකිරීම පිළිබඳ ප්‍රශ්නයක් එනවා. රටේ නීති දෙකක්ද? අද දවසෙත් බලන්නකො. අද දවසෙත් ඇමරිකන් තානාපති කාර්යාලය නිලධාරිනියක් ඇවිල්ලා එයාපෝට් එකෙන් ඔෆිස් එකට යනවා. ඒතකොට කෝ රටේ නීතිය? ඒ කියන්නේ අපේ රටේ නීතියට උඩින්ද ඇමරිකාවේ නීතිය තියෙන්නේ. අවසන් කරමු. මේ රටේ පුරවැසියෙක් ලෙස මේ රටේ නීතියට ගරු කරනවා වගේ මේ රටට එන ඕනෑම කෙනෙක් මේ රටේ නීතියට ගරු කරන්න ඕන. මේ රට විතරක් නෙමෙයි ලෝකෙම තියෙන විශේෂ තත්ත්වයක් මේක. ඒ යටතේ නිරෝධායන නීති වලට අනුකූලව කටයුතු කරන්න කියලා. අපේ රටේ මිනිස්සු එහෙ රටවල් වල මැරෙනවා එන්න නැතුව. එහෙම තියෙද්දි රටේ බලය නීතිය ක්‍රියාත්මක වෙනවා ආකාර දෙකකට. බලය තියන අයටත් එක විදියක්, බලය නැති අයට තව විදියක්. ඒ ඇතුලේ රටේ ජනතාව එන මැතිවරණට මුහුණ දෙන්න යද්දී විශ්වාසය හදා ගැනීම සඳහා සූදානම් කිරීම රටක වගකීමක්.
ඒ සඳහා කටයුතු කරද්දී අපි දකිනවා මේ රටේ මේ නිරෝධායන විතරක් නෙමෙයි අමතක කරමින් යන්නේ මේ කොරෝනා විතරක් නෙමෙයි අමතක කරමින් යන්නේ මේ අමතක වෙනවා අපේ රටේ පෞද්ගලික අංශ සේවකයන්ගේ රස්සා නැතුව එළියට වැටෙනවා ජනතාවගේ සහන කප්පාදු වෙනවා ලයිට් බිල වැඩියෙන් එනවා වතුර බිල වැඩියෙන් එනවා හතර වේදම් උදාවේ ආරක්ෂක අංශවල සමාජිකයන්ගේ මාස 3ක් දක්වා නිවාඩු දැන් නැතුව මාස එකමාරක් දෙකක් ඒගොල්ලෝ මේ වෙනකොට සියලු දෙනා නිවාඩු නැතුව ඉන්නවා ඒ නිසා ඒ සියල්ල අමතක වෙලා අපි ඡන්දෙට යනකොට අපි කියන්නේ රටේ ජනතාව මුණ දෙන ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ ප්‍රශ්නත් අමතක නොකරයි රටක් අපි ඉස්සරහට යන්න ඕනේ. කොරෝනාව වෙනුවෙන් කැපකිරීම කරපු මිනිසුන්ගේ කැපකිරීම සෞඛ්‍යාංශවල විශේෂයෙන් රෝහල් කාර්ය මණ්ඩල ආරක්ෂක අංශ PHI මහතුරු MOH මහතුරු ඒ වගේම ග්‍රාම නිලධාරි මහතුරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් කරපු කැපකිරීම සියල්ලෙහි වටිනාකම ආරක්ෂා කර නොගතහොත් අපි දැවැන්ත ඛේදවාචකයට මුහුණ දෙනවා කියන කාරණේ අපි අමතක නොකළ යුතුයි. ස්තුතියි නිරෝෂන් ප්‍රේමරත්න හිටපු මන්ත්‍රීතුමාට සියල්ල අමතක කරොත් කළ කැපවීම අමතක කරොත් අපි හැමෝම ඛේදවාචකයට ලක් වෙන විශේෂයෙන්ම තොණ්ඩමන් මහතාගේ ආමගුල් උත්සවය සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තැන්වල කතා බහට ලක් වුණා. රජයේ ගෙන ගිය වැඩපිළිවෙල කොතනද ඒ නැවතුනේ කවුද ඒ වැරද්ද කළේ කියලා ප්‍රශ්නාර්ථ මතුණා. බුදුමට අවස්ථාව. සුදේව බොහොම ස්තුතියි මුලින්ම මේ වැඩසටහනට ආරාධනය කිරීම සම්බන්ධව. ඇතරම දැන් එකක් සුදේව ඔබ මතු කළ ප්‍රශ්නයට අමතරව අධිකරණය දුන්න තීන්දුව මගින් ජනාධිපතිවරයා නීත්‍යානුකූලව කටයුතු කරනවා කියන එක ඔප්පු වුණා. පළවෙනිම එක. ඒක අපි ලැබපු ජයග්‍රහණයක්. එතකොට මේක කොවිඩ් හරහා හරි මැතිවරණය පස්සට දාලා අර වැලේ වැල් නැතුව ඉන්න විපක්ෂය ගත්ත උත්සාහය මැතිවරණයක් පස්සට දාලා යන්න හදපු උත්සාහය ව්‍යාර්ථ වුණා එක පැත්තකින්. අනිත් පැත්තෙන් සුදේව මේ කොවිඩ් එකට අපි හැමදාම හැංගිලා ඉන්නවද? කොවිඩ් එක කවද්ද ඉවර වෙන්නේ? මේකට බේත් හොයා ගන්න පුළුවන් වෙයිද? සුදේව මුළු ලෝකෙම මේ වෙලාවේ කතා කරන දෙයක් තමයි අවුරුදු 300කට මෙහා අතීතය ඇතුලේ මෙහිම එක ලෝකෙ හැමෝටම එක විදිහටම බලපාන අවස්ථාවක් ආවුණු පළවෙනි අවස්ථාව ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන්, දේශපාලනික වශයෙන් සමස්ත ලෝකෙම ඉන්න මිලියන් 7700ක් වෙන ජනගහනය සුදේව මේකට මුහුණ දුන්නා. ඒතකොට සුදේව ඒකේ අනිත් කාරණේ තමයි මේක අර වසන්ත සහෝදරයෙක් කිව්වා මේ රැකියා කඩා වැටෙනව ප්‍රශ්න ටික මේක අපිට විතරක් පුද්ගලික කාරණාවක් නෙවෙයි සුදේව. ඔබ හිතන්න ඇමරිකාවේ දැන් මේ වෙනකොට සතියකට ලක්ෂ 21කගේ රැකියා හිමි වෙනවා. සතියකට ලක්ෂ 21කගේ රැකියා හිමි වෙනවා. ඇමරිකාවේ මේ වෙනකොට ලක්ෂ 400කගේ රැකියා හිමි වෙලා ඉවරයි. අපේ රටේ සමස්ත ජනගහනය වගේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයකගේ රැකියා මේ වෙනකොට අවසන් වෙලා තියෙනවා කොවිඩ් වසංගතයත් එක්ක. ඒතකොට සුදේව අපිට තියෙන ප්‍රශ්නය මේ කොවිඩ් වසංගතයට මුවා වෙලා හැමදෙමත් හැංගිලා ඉන්නවද නැත්නම් මේක හරහා ගිහිල්ලා අපිට තියෙන අර්බුද වලට විසඳුම හොයා ගන්නවද කියන කාරණේ. ඔබ දන්නවා සුදේව අපි ලෝකේ අපි අපනයනය කරන රටක් විදිහට අපනයන ආදායම් ලබන රටක් විදිහට ලෝකයේ 25%ක් අපි අපනයනය කරන්නේ ඇමරිකාවට. තව 15%ක් අපි අපනයනය කරනවා එංගලන්තයට සහ ජර්මනියට. තව 10%ක් අපනයනය කරනවා ඉතාලියට, ප්‍රංශයට සහ තවත් රටවල් කිහිපයකට. එතකොට 60%කට විතර අපි අපනයනය කරන රටවල් සුදේව යටටම කඩා වැටලා බිමට සමතලා වෙලා ඉවරයි. අපේ 60%ක අපනයනේ. එතකොට සුදේව ඒ රටවල් වලත් මහා රැකියා අර්බුදයක් සහ ප්‍රශ්න ගොඩක් වෙලා. අපිට තියෙන ප්‍රශ්නය අපි කොහොමද මේ ලෝක ආර්ථිකයත් එක්ක අපේ රටේ රැකියා ටික විසඳගන්නේ? අපේ භාණ්ඩ අපනයනය කරලා ආදායම් ලබා ගන්න කොහොමද? මේ ප්‍රශ්නය. අනිත් එක සුදේව ඔබ දන්නවා අපිට දැන් මේ වෙනකොට අපිට හම්බුනේ 2.7ක ඇෆ්ගනිස්තානයටත් වඩා යටට වැටුණු ආර්ථිකයක් තමයි අපිට නොවැම්බර් මාසේ 17 වෙනිදා අපිට ගන්න හම්බුනේ. ඒ විතරක් නෙමෙයි සුදේව මෙතනින් ඊට එහා ගියාම 97 වතාවක් පොලිසිය දැනුවත් කරලා තියෙද්දී බුද්ධ්‍යංශ දැනුවත් කරලා තියෙද්දී රටම මලගමක් කරපු පාස්කු ප්‍රහාරය ඇවිල්ලා ආර්ථිකය කඩාගෙන වැටලා රැකියා නැති වෙලා සංචාර කර්මාන්තය බිඳුවට වැටලා හේදිලා ගියපු රටක් අපිට හම්බුනේ. ඒ වගේම තමයි සුදේව ඔබ දන්නවා මේ වෙනකොට ආණ්ඩුව රටට ගෙන්නපු බෙහෙත් ටික ලංකාවට ගෙන්නපු බෙහෙත් ටිකට ඒ වගේම පෝර ටිකට ඒ වගේම හදපු පාරවල් ටිකට ආණ්ඩුවට රජයට සැපයුම් කරුවට අවසාන විනාඩිය සැපයුම් කරුවන්ට කරන්න තියෙන ගෙවීම් සියල්ලම නොගෙවා ඇරලා තිබුණේ. ඒ විතරක් නෙවෙයි සුදේව මේ සියලුම දේවල් අස්සේ ඔබ දන්නවා පළාත් පාර්ලිමේන්තුවරණේ කල් දැම්මා. යන්තම් 2017 අවුරුද්දේ පෙබරවාරි මාස 10 වෙනිදා මැතිවරණේ තිබුවා ආණ්ඩුව හේදිලා ගියා එකේ. අපිට ජනවරමක් හම්බුණා. ඊට පස්සේ පළාත් සභා මැතිවරණේ කල් දැම්ම තාම තියෙන තැනක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ගේනකො ප්‍රජාතන්ත්‍රවාදය අර ගමේ භාෂාවෙන් කියනවා නම් බල්ලට ගියා. ප්‍රජාතන්ත්‍රවාදය. පළාත් සභා මැතිවරණේ ජනතා විමුක්ති පෙරමුණේ අර දුවල ගිහිල්ලා කතානායකවරයාට ලියුම් ඉදිරිපත් කළ ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න හදපු එකට පළාත් සභා මැතිවරණේ ගේනකොට ඒකටම මුක්කුවක් ගහලා පළාත් සභා මැතිවරණෙත් කල් දැම්මා. ජනාධිපතිවරණේ තියන අතරට ජනාධිපතිවරණේ කල් දාන්න හැදුව උසාවි ගියා. නඩු දැම්මා.
හැබැයි ජනාධිපතිවරණයේ තිබ්බ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබා ගත්තා. සුදේව අපිට තියෙන අභියෝගය අපි දුන්න පොරොන්දු ටිකක් තියෙනවා මේ රටට. අපි ඒ දුන්න පොරොන්දු ටික මිනිස්සුන්ට දෙන්න නම් අපිට මහමැතිවරණයක් තියන්න ඕන, ආණ්ඩු බලයක් ගන්න ඕන, ආණ්ඩු බලය අරගෙන ජනතා සේවය කරන්න ඕන, ප්‍රජාතන්ත්‍රවාදය වගේම ආර්ථිකය ස්ථාවරී කරන්න ඕන. ඒ සඳහා මැතිවරණයක් ඕන. අපි බලාපොරොත්තු වෙනවා. මැතිවරණ කොමිෂන් සභාව මම විශ්වාස කරනවා අර මේගොල්ලෝ මැච් එකක් ගැහුවා. ඒ මැච් එකේ පිටිය හැදුවේ මැතිවරණ කොමිෂන් සභාව. ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට පිටිය. හැබැයි කොහොම හරි අධිකරණ තීන්දුව හම්බුණා. අධිකරණ තීන්දුවත් අපි බලාගෙන ඉන්නවා. වැලේ වැල් නැති වෙච්ච විපක්ෂයට එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, එහෙමත් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ මේ අයට හොඳම ප්‍රතිඵලය මිනිස්සු ලබා දෙවි. අපි ඒ වෙනුවෙන් පෙළ ගැහිලා ඉන්නවා. බොහොම ස්තුතියි. වැඩි දේවල් අහන්නේ මම නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාට අවස්ථාව දෙනවා. විපක්ෂයට වැලේ වැල් නැද්ද ඇත්තටම? තරම අපි ගිය අවුරුද්දේ ජනාධිපතිවරණයෙන් පරාජයක් ලැබුවා. අපි දන්නවා මේ පරාජය ලැබුණේ විශේෂයෙන්ම අපිට විරුද්ධව සාල වශයෙන් ජාතිවාදය, ආගම්වාදය කියන කරුණුත් එක්ක වපුරපු රටක් තුල තමයි අපි පරාජය ලැබුවේ. ඒ වගේම අපි දන්නවා සංඝ විදගුරු ගොවිකම්කරු පංචමහා බලවේග ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට උදව් කරා. ඒ වගේම රටවිරු රණවිරු බලවේග ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට උදව් කරා. දැන් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මාස 6කට වැඩි කාලයක් මේ රට පාලනය කරලා තියෙනවා. දැන් සුදේව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් අපිට වැලේ වැල් නැති වෙන්න නම් ඒ සංඝ වෙදගුරු ගොවිකම්කරු රටවිරු රණවිරු බලවේග සතුටින් ඉන්න ඕන. ඒ වගේම ඒ බලවේග ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාලනය ගැන සතුටු වෙන්න ඕන. ඉතින් මම යෝජනා කරනවා මේ බලවේග එකින් එකෙන් අරන් බලන්න ඒ අය සතුටින්ද ඉන්නේ, ඒ වගේම ඒ අය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන සතුටු වෙනවද කියන කාරණේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ කොවිඩ් වසංගතයට පෙර මේ ආණ්ඩුව ගත්තු වැරදි ආර්ථික උපාය උපක්‍රම නිසා තමයි මේ ආර්ථික අර්බුදය ආරම්භ වුණේ. විශේෂයෙන්ම වැට් බද්ද අඩු කිරීම හරහා ධන කුවේර ව්‍යාපාරික පන්තියකට සහන දුන්නා මිසක් රටේ ජනතාවට සහනය ගියේ නැහැ. අපි ඒ දවස්වල මිනිස්සුන්ගෙන් ඇහුවා දැන් වට් එක අඩු කරලා තියෙනවා ඔබතුමාලට සහනයක් ලැබිලා තියෙනවද කියලා. බඩු මිල අඩු වෙලා තියෙනවද කියලා. කිසිදු සහනයක් ලැබුණේ නැහැ. ඒ හරහා රටේ බදු ආදායම් බිලියන 500කට ආසන්න ප්‍රමාණයක් අහිමි වුණා. ඒ තත්ත්වයට එක්ක ආරම්භ වුණු ආර්ථික අර්බුදය තමයි දැන් මේ COVID-19 වසංගතයත් එක්ක උඩු දුවලා තියෙන්නේ. දැන් අපි දන්නවා සංඝ වෙදගුරු ගොවිකම්කරු බලවේග අද කොතනද ඉන්නේ කියලා. අපි එකින් එක ගත්තොත් එහෙම මම හිතන්නේ මේ සියල්ලා දැන් පළවෙනි වටේ කතා කරන්න බැරි වෙයි. අපි රටවිරු රණවිරු ගැන කතා කරමු. මෙතුමා කිව්වා වගේ අද රණවිරුවෝ සෙබළු විශේෂයෙන්ම විශාල වශයෙන් මේ ආණ්ඩුව ගැන කලකිරලා තියෙනවා. විශේෂයෙන් රණවිරු වගේ ප්‍රධාන අවශ්‍යතා 3-4යි තියෙන්නේ. එකක් තමයි තමන්ගේ නිවාඩුව. ඊළඟට තමන්ගේ වෘත්තීය ගෞරවය. අද නිවාඩුව නැහැ. වෘත්තීය ගෞරවය නැහැ. ඊට පස්සේ තමන්ගේ කඳවුරේ පහසුකම්. අද රණවිරු වගේ කඳවුරේ පහසුකම් නැහැ. රණවිරු විශාල ප්‍රමාණයක් අද බිම බුදිය ගන්න. අදක් නැහැ බුදිය ගන්න. වැසිකිලි එකක් පාවිච්චි කරනවා රණවිරු 50ක් 60ක්. ඒ වගේම අද රණවිරුව පාවිච්චි කරනවා නොඑක් වෙනත් තමන්ගේ රාජකාලිය වලට පරිබාහිර වූ කටයුතු වලට. සාද රණවිරුව කලකිරලා ඉන්නවා. ඒ වගේම රටවිරුව ඔබේ අවසන් අපිට මතකයි රටවිරුව ටිකට් දාගෙන ආව තමන් ඡන්දේ දාන්න. විශාල පිරිසක් මේ රටට ආව ඡන්දේ දාන්න. අද මොනවද කියන්නේ? අද රටවිරුව වෙන රටවල ගාල් වෙලා ඉන්නවා අපේ රටට එන්න බැරුව. අපි දැක්කා කුවේට් වලින් රටවිරුව එන්න හදනකොට ආපු රටවිරුවන්ට මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කිව්වා කුවේට් වලින් බෝම්බ අරන් ආවා කියන. ඒ தත්වෙට රටවිරුවව පාගල දාලා තිනවා. මොකද මොන රටක හිටියත් අපේ රටේ අපේ ලක්මවගේ දරුවෝ විදියට අපිට යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා ඒ ආරක්ෂා කරන්න. මේ රජයේ ඒ සම්බන්ධව කිසිදු වගකීමක් නැහැ. ඒ ප්‍රබල පැලැන්ති අයගේ තමන්ගේ මැති ඇමතුරුන්ගේ දූ දරුවන්ගේ අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරන රජයක් බවට අදපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ පංචමහා බලවේගය සහ රටවිරු රණවිරු බලවේග කලකිරිලා තියෙන අවස්ථාවක වැලේ වැල් නැති වෙලා තියෙන විපක්ෂයට නෙමෙයි. හොඳයි. අද ඒ වගේම කියන්න ඕන තත්පරෙන් අවසන් කරන්න මේ ආණ්ඩුව බලයටපත් කරන්න කටයුතු කරපු වියත් මඟ එළිය
කොහොමද සංවිධාන? ගොඩේව මහත්තයා චන්න ජයසුමන මහත්තයා හැර වෙන කිසිම බියත්මගේ සමාජිකයෙක් අපිට පේන්නේ නැහැ. අද ආණ්ඩුවත් එක්ක කටයුතු කරනවා, ආණ්ඩුවට සහායක දෙනවා. ඒ සියලු දෙනාම කලකිරලා ඉන්නේ. රට මේ වියත්මක නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුරු අපේක්ෂකත්වයට ආවේ. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව මේ චරිතයක් විදියට රටට ජනගත කෙරුවේ. ජනතාව අතුලට ගෙනිච්චි. අද එයා කලකිරලා ඉන්නේ. ඒ නිසා අපි දන්නවා අද වැලේවල් නැති වෙලා තියෙන විපක්ෂයට නෙමෙයි. තාම කෙටි කාලයකින් ජනතා ප්‍රසාදයට පංචපා බලවේග රටේ රණවිරු බලවේග වලට එපා වෙලා තියෙන්නේ මේ වර්තමාන රජය. හොඳයි බොහොම ස්තුතියි ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමාට අවස්ථාව නළුවෙක් වගේ වෙලා කියලා අපිට පේනවා පොඩ්ඩක්. කොහොමත් මෙතුමා මතු කරපු කාරණේම මම එන්නම් මෙතුමා කියන ආකාරයට පංචමහා බලවේගයේ සංඝ වේදගුරු ගොවිකම්කරු බලවේගය ඒ වගේම රටවිරු රණවිරු බලවේග වියත්මගේ එළියේ සමාජිකයන් මේ සියල්ල නොසතුටින් වැඩේ වෙල් නැත්තේ ආණ්ඩුවට කියලා. ඔසුදේව බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ ස්වර්ණවාහිනී නාලිකාව අලුත් මුහුණුවරකින් ආරම්භ කරපු වැඩසටහන සඳහා අපිට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මම හිතන්නේ දැන් සම්පූර්ණ විපක්ෂයේ කාර්යභාරය විපක්ෂය කරනවා. හැබැයි අපිට මතක් වෙනවා මේ අපිත් හිටියනේ අවුරුදු 4මාරක් විපක්ෂේ. අපි විපක්ෂයේ ඉද්දී මේ කවදාවත් මේ බෝල් ගල් ගැහුවේ නැහැ. අපි ඒ හරි තීරණ අරගෙන හරි ඒ වැරද්ද කරපු පුද්ගලයාව හරියට පෙන්නලා අපි ඉලක්කයට ඒ දේ කරපු නිසා තමයි අපි අවුරුදු 4මාරක් යද්දී පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරනවා වගේම රටේ දැවැන්ත මැතිවරණ දෙක තුන ජයග්‍රහණය කරලා 69 ලක්ෂයක ජනප්‍රසාදයක් ජනාධිපතිතුමාට අරගත්තා. ඉතින් මේගොල්ලෝ අද කතා කරනවා මේ අපිට නෙවෙයි මේ වැලේ වැල් නැතුව ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ජනතාව දන්නවා. වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න සියලුම දෙනා ඇත්තටම තමුන්ගේ වෘත්තියට ඒ ලැබෙන ගරුත්වය සහ ඒ තමුන්ගේ වෘත්තිය තුලින් උපරිමේ මේ රෝගය මැඩපවත්වන්න කටයුතු කරනවා. ඒගොල්ලන්ගේ ඒ කටයුතු රජයක් විදියට ජනතාවක් විදියට ඒක අගයනවා වගේම ආශිර්වාද කරනවා. ඒක අපි දකිනවා. අද වෙද්දී රටේ ප්‍රධානම තැනක් වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න සේවය කරන සියලු දෙනාට ලැබිලා තියෙනවා. ආරක්ෂක අංශෙත් එහෙමයි. දැන් කියනවා එක වැසිකිළියට යන්නේ 50ක් 60ක් යන්නේ. ඉතින් මේ ඇයි දැන් පහුගිය ආණ්ඩුව වැසිකිළි හදන්නම බිලියන 300ක් වෙන් කරගත්තා අන්තිම අයවේ. එතකොට ඒ වලින් මොනවද කරේ? පෝස්ටර් ගැහුවද? ඒ වලින් මේ ප්‍රචාරය කරුවද? ඉතින් ඒ නිසා මේ සියලු පහසුකම් අද රණවිරුවට නිසි තැන දීලා තිනවා. එදා රණවිරුව වැඩි හරියක් මහපාරේ ගෝල් ෆේස් එකේ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ ඒ වල හිටි. ඇයි ඉල්ලීම් ඉල්ල ගන්න? එකක්වත් දුන්නද? කඳුළු ගෑස් ගහලා බැටන් පොළ වලින් ගහලා පාරේ දාලා ඇදගෙන ගිහිල්ලා ඇස් වලට මේ ඇස් එක ඇහක් නැති වෙච්ච රණවිරුව අනිත් අහත් නැති කරගෙන ගිය ඉල්ලීම් ඉල්ලන්න ඇවිල්ලා. එහෙම කරපු අය ගැන අද කිඹුල් කඳුළු. අපි ගෞරවාන්විත රණවිරුවන්ට ඒ ගෞරවය දීලා තියෙනවා. ඒ ගෞරවයේ ඇතුව අද රණවිරුව මේ උවදුර වෙනුවෙන් මූණ දීලා ජනතාව බේර ගන්නවා. සුදේව ඕනෑම අපහසුතා අවස්ථාවකදී නායෑමකදී ගම් වතුරකදී ස්වභාවික විපතකදී මේ රණවිරුව මේ කරන ක්‍රියාව එදා යුද්ධ වෙනුවෙන් ඒ දුන්නු නායකත්වයත් එක්ක කරපු ක්‍රියාව. ඉතින් ඒ නිසා ඔබ තමුන්නාන්සලා ඒගොල්ලන්ව හැල්ලු කරන්න, ඒගොල්ලන්ගේ පවුල් වල ඒගොල්ලන්ගේ දරුවන්ව අපකීර්තියටපත් කරන්න මෙවැනි අවලාද මෙවැනි මාධ්‍ය තුල ගෙනවනම් ඒක තමයි ඔයගොල්ලන්ගේ කාලකන්ණි දේශපාලන න්‍යාය. ඒ නිසා මේක ජාතියේ ව්‍යසනයක්. මේක ලෝක ව්‍යසනයක්. ඉතින් ලෝක ව්‍යසනයකට මුහුණ දෙද්දී මේවට උදව් කරන අය ධෛර්යමත් කරනවා. ඒගොල්ලෝ යන වැසිකිළිය ගැන කතා කිරීම මම හිතන්නේ වැසිකිළි කටවල් තියන අයගෙන් පිට වුණාට ඒවා ඒගොල්ලෝ ගණන් ගන්න එකක් නැහැ. ඒ වගේම මම කියනවා සුදේව මේ ඇත්ත වශයෙන්ම මැතිවරණයකට යෑමට සුදුසු පරිසරයක් නිර්මාණ අපි ආරාධනා කරනවා. පක්ෂ විදිහට දුවන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට නෙවෙයි. පක්ෂ විදිහට එකතු වෙලා යෝජනා කරලා සෞඛ්‍ය උපදෙස් අරගෙන මොකද රටේ මැතිවරණයක් නැතුව රටේ ක්‍රියාවලිය ක්‍රියාපටිපාටිය වැඩපිළිවෙල මේ සේවකයා ඒ වගේම වෘත්තිකයා ව්‍යාපාරිකයා සංචාරක මේ හැමෝදේම යම්කිසි කඩාවැටීමක් තියෙනවා. මෙහෙම කඩාවැටීම දිගින් දිගටම සිද්ධ වුණාම රටේ ආර්ථිකයත් එක්ක ඊට පස්සේ මේ ජන ජීවිතේට මේක බලපානවා. ඒක දේශපාලනය කරන කාටත් බලපානවා. ඒ නිසා එදා අනුර කුමාර මහත්තයා දුවගෙන අරලියගහ මන්දිරයට ගියා FCID එකට උපදෙස් දෙන්න.
ඒකේ ඒ හදපු කමිටු වල හිටියා. ඉතින් ඇයි බැරි එතුමට නව මැතිවරණ ක්‍රමවේදයක් කොවිඩ් සමග මැතිවරණයක් කරන්න මේ ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට ගන්න වැඩපිළිවෙලක් ගැන යෝජනා කරන්න. ඒවා අපිට දකින්න නැහැ. ඒවා අපිට දකින්න නැහැ. ඉතින් ඒ නිසා රටවිරුව ගැන කතා කරා. රටවිරුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමුන්ගේ දරුවෝ ඇමරිකාවේ තමුන්ගේ මේ දුවා දරුවෝ විදේශ රටවල ඉද්දි ඒ දරුවෝ එහෙම තියලා මැද පෙරදිග දරුවන්ව විදේශ ඒ ගිය රැකියාවට ගියව ගෙන්න ගත්තත් ගුවන් යාන අපිටත් කරලා ඒ ගෙවීම මේවා කරන්න. එහෙම කරපු නායකයෙක්. ඒ නිසා අපි ඉදිරි මේ වාරෙදී අපි පැහැදිලිවම කියන්නම් මේ අවලාදවලට මේ ආණ්ඩුව සහ මේ ජනාධිපතිවරයා සහ මේ වැඩපිළිවෙල කවදාවත් හොල්ලන්න පුළුවන් වෙන්නේ නැහැ සුදේ. හොඳයි. බොහොම ස්තුතියි. ප්‍රථම වටේ කරුණු දැක්වීම ආරම්භය ඒ ආකාරයෙන් අපි ලබා ගත්තේ. දෙවන වටයේදී වඩා සංවාදාත්මකව ඔබේ ප්‍රශ්න වලටත් පිළිතුරු සමගින් අප එක්වන්නට සූදානම් 0112 599යි 132 0112 599යි 132 දුරකථනයේ විවෘතයි ජනමතයට. අපි විරාමයක් ගමු. විරාමයෙන් පසුව නැවත අවදානමට පෙර සූදානම රතු විරසමකින් මුණ ගැහෙමු. ඔබ නැවතත් රතු ඉර සමගින් අප දෙවන වටේ ආරම්භණයටයි සූදානම. සංවාදාත්මක වටය, ප්‍රතිතර්ක මතු කළ හැකි වටය, ප්‍රශ්න කළ හැකි වටය. අප මේ වටේ ආරම්භය ලබා ගන්නේ වසන්ත සමරසිංහ මහතාගෙන්. ඔබතුමාට ප්‍රශ්නිකුත් නගනවා මිනුවන්ගොඩින් IP අනුරසිරි මහතා. අනුරසිරි මහතා ආයුබෝවන්. ස්තුති සුදේ මහත්මයා මට අවස්ථාව ලබා දුන්නට මගේ ප්‍රශ්න යොමු කරන්නේ වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමාට. හොඳයි අහන්න. මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ නිස්සංක සේනාධිපති අභියෝගයක් කරලා තියෙනවා මේ එයාගෙන් කප්පම් ගත්තයි ජනතා විමුක්ති පෙරමුණ ඔප්පු කරන්න සාක්ෂි තියෙනවායි කියලා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අභියෝග වලට බයේ පැනලා ගිය පක්ෂයක් නෙවෙයි. ඒකින්ද ඔබතුමාලා ඒ අභියෝගේ බාර ගන්නවද කියලා අහනවා. මොකද පහුගිය අභියෝග හැම එකෙම ඔබතුමාලා පැනලා ගිය හින්දා. මගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වෙච්ච රෝහණ විජය සහෝදරයාගේ නෝනා කියලා තිබුණා රුපියල් කෝටියක් මේ හම්බ වුණා ගයක් හදලා දෙන්න. ඒක හදලා දුන්නේ කියලා. ඒක සනාථ කරලා තිබුණා සෝමන් සම්බන්ධ සහෝදරයා. ඉතින් ඇයි ඒ වාගේ වැඩ කරන්න කියන එක තමයි මගේ ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නේ. හොඳයි. බොහොම ස්තුතියි. බරපතල ප්‍රශ්න දෙකක් ඔබතුමාට. මේ පළවෙනි ප්‍රශ්නේ එතුමම කිව්වා මේ නිස්සංක සේනාධිපතිට උත්තර දුන්නා. එතුමා කියපු නිසාමත් මේ අහන්න ඕනේ මේ ඒ නිස්සංක සේනාධිපතිට අපි කප්පම් ගත්තා නම් ඒවා ඔප්පු කරන්න පුළුවන්. මෙච්චර කල් හතර වටේ වරංග ගහ ඉන්නේ නැහැ. දැනුත් මේගොල්ලොත් එක්ක එකතු වෙලා තියෙන වැඩ මම කියන්නම්. මොකද ඇවන් ගාඩ් එකේ වැඩේ නැවතුණාට පස්සේ Tamanට වෙච්ච අලාභය වෙනුවෙන් තිබිච්ච ශෝකා කලාපය තමයි මේ නිස්සංක සේනාධිපති කිව්වේ. ඒතර ඒකට අදාළව නිස්සංක සේනාධිපති නෙමෙයි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ත්‍රිවිධ හමුදාපතිවරුත් එක්ක එන්න කියලා කිව්වා. අපි අනුරුද්ධ දිසානායක සහෝදරයාම මේ ගැන කතා කරන්න. ආවේ නැහැ. එන්නෙත් නැහැ. අදත් එන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාටත් පුළුවන් එතුමාටත් මේ මං කියනවා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. ඒ නිසා ජනතා මිත්‍රන්ට කප්පන් දුන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ, දෙන්නත් බෑ. ඒක ඊටාම වගකීමෙන් කියනවා. මේ රෝණ සහෝදරයාගේ බිරිඳට ලක්ෂයක් එකතු කරා සෝමන් සමරසිංහ කිව්වා කියලා කියන කතාව මේක කෝටියක් මේ ගයක් කරන් දෙන්න කිව්වා කියන කතාව මට හිතෙන්නේ මේ ආපහු හොද මඩේ දාන්න හදන කතාවක්. මේ පිළිබඳව පක්ෂ ප්‍රධාන ලේකම් සහෝදරයා ඊටාම හොඳ පැහැදිලි කිරීමක් කරා. එතුමාට පුළුවන් YouTube එකේ ගිහලා ටෙල්වින් සිල්වා සහෝදරයාගේ පැහැදිලි කිරීම ඇතුළේ මේක මොකක්ද කියලා බලාගන්න. එහෙම සිදුවීමක් වෙලා නැහැ. හැබැයි පක්ෂයක් ලෙස වැලිසර නාවික හමුදා කඳවුරේ සිටින තාක්කල් ඒ වගේම ඒ නාවික හමුදා කඳවුරේදී දරුවන්ගේ අධ්‍යාපනයේ සිට සැලකිය යුතු මැදිහත් කිරීමක් රෝන් සහෝදරයාගේ පවුල වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් අපි කරලා තියෙනවා. ඒ නිසා තුමාගේ අවබෝධය සඳහා ටික හොඳ කිව්වේ. මේ මතුවෙච්ච කරුණු කීපයක් තියෙනවා. මේවා සමහර ඒවා මගහැරලාම එනවා යුතු නිසා නිරෝෂන් මන්ත්‍රීතුමත් අර ජෛව ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ කතා කරා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිවෙච්ච තත්ත්වයට එහා ගියපු අර මැතිවරණ ක්‍රමයේ හදන්න ගියපු වෙනස්කම් පිළිබඳව. ඒ වගේම මේ ඉන්දික අනුරුද්ධ අපේ හිටපු මන්ත්‍රීතුමත් කිව්වා මේ අනුරිසානායක මේ FCID එකට උපදෙස් දෙන්න ගියා කියලා නෑ. FCID එකක් උපදෙස් දෙන්න කියන FCID එකක් හැදුවා. පැමිණිලි බාරගත්තා. නඩු තියෙන උසාවිවල තවත් නඩු දානවා සමහර උසාවිවලට මමත් ගිහිල්ලා සාක්ෂි දෙනවා. නිකන් නෙමෙයි FCID එකෙන් දාපු නඩු. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මතු කරන කාරණේ ගත්තාම මේ ජනතාව වෙනුවෙන් පක්ෂයක් ලෙස අපි කරපු කාරණා ගත්තාම
අපි මේ පිළිබඳව මැතිවරණ පවත්වන්න සහ මේ කොරෝනා තත්ත්වය පිළිබඳව අපි කරන්න ඕනේ කොහොමද කියන කාරණේ අපේ පක්ෂේ නායක අනුසානායක සහෝදරයා 18 වෙනිදා මාර්තු මාසේ කිව්වා මේ එන තත්ත්වයත් එක්ක මොකද්ද කරන්න ඕනේ කියලා. එදා මේ වගේම රූපවාහිනී නාලිකාව සංවාදය ඇතුළේදී සමහර සාකච්ඡා සිද්ධ වෙන්නේ තියෙද්දි රට පහුවදා ඉඳන් වෙච්ච සමහර සිදුවීම් තියෙනවා. අපි ඒක පැත්තක තියෙද්දි මේ තත්ත්වය පාලනය කර ගැනීම සහ කොරෝනා ASCII රට ඉස්සරහට යන්න ඕනේ කියන එක අපි කවුරුත් පිළිගන්නවනේ. මේක වහලා තියන්න බෑ. හැබැයි මේ පිළිගනිද්දී අපි සමත් වෙනවා අපි දූපතක් වීම විසින්ම අපිට ලැබිච්ච විශේෂ වාසියක් තියෙනවා. එන්න ඕනේ එයාපෝට් එකෙන් නැත්තම් වරායි. හැබැයි අපි එහෙම තියෙද්දි අපේ නාවික හමුදා කර්මතුලේ පළවෙනි රෝගියා හම්බෙන්නේ අප්‍රේල් 20. අප්‍රේල් 20 ඉඳන් දැන් අදත් හම්බ වෙනවා නාවික හමුදා කඳවුරේ. ජූනි මාසේ 20 ගන්න. ජූනි මාසේ. ඒතර අපි මේ ක්ලස්ටර් එක හඳුනාගත්තා. මේ පොකුර හඳුනාගත්තට පස්සේ ඒ වැලිසර විතරක් නෙමෙයි වරායේ තියෙන කඳවුරේ තමයි වැඩිම රෝගීන් ඉන්නේ දැන්. මේ සෙබළුන්ට මේක පැතිරෙන්න එක වළක්වා ගන්න බැරි වුණේ ඇයි? PCR පරීක්ෂණ කරන්න සමත් වුණේ නැහැ අවශ්‍ය වෙලාවේ. ඒ අය එළියට යවනකොට ඒ වැඩේ කරේ නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳව අපි ඊටාම පැහැදිලිව කිව්වා. ඒ නිසා අපි මේ මැතිවරණය පිළිබඳවත් අපි කිව්වා මේ මැතිවරණේ පවත්වන්න යද්දි සෞඛ්‍ය අංශවල උපදෙස් වලට පටහැනිව මේ වැඩේ කරන්න යන්න එපා. මොකද මේක වසංගතයක්. ඒ පිළිබඳ අධ්‍යක්ීම් තියෙන ඒ පිළිබඳව අධ්‍යක්ීම් සහ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව තමයි වැඩේ කරන්නේ. නමුත් රජයක් හැටියට සමාජ පැතිරීම වළක්ව ගන්න දැන් අනිත් රටවල අපි දකින්නේ සමාජ පැතිරීම. දැන් ඔබ කියන ආකාරයටම ක්ලස්ටර්ස් ඇතුලේ තමයි නැත්තම් මේ අපි මාස දෙකක් රට වහගත්තා. මැතිවරණ කොමිසමට බලය ආපු පළවෙනි වෙලාවෙම මැතිවරණේ කල් දැම්මට පස්සේ 19 වෙනිදා මාර්තු මාසේ 19 වෙනිදා දවල් 12 මාට කල් දෙන්න ඡන්දේ. දින නියමයක් නැතුව මැතිවරණ කොමිසමට බලය ආව පස්සේ. හැබැයි අපි රටක රාජ්‍ය නායකයෝ හැටියට දුර දකින මිනිස්සු හැටියට ජනවාරි 27 ඔබ බලන්න ජනවාරි 27 චීන කාන්තාව රෝගය පැතුරුණා කියලා අඳුරගත්තේ. ජනවාරි 27 මාර්තු 2 පාර්ලිමේන්තුව විසිරුවන්නේ. අර නෝනව හොඳ කරලත් යවනවා අපි. ඒ යවනකොට අපි රටේ තියෙන තත්ත්වය ලෝකේ තියෙන තත්ත්වය පිළිබඳ අධීක්ෂණයක් කළා අපි තීරණ ගත යුතුව තිබුණා. ඒතර අපි මාස දෙකක් වහලා අර ඔබ කිව්වා මේ පැතිරීම වළක්වා ගැනීම වෙනුවෙන් ජනතාව බොහෝ කැපකිරීම කරා. හැබැයි තමන්ගේ දරුවගේ මලගෙදර යන්න බැරි වෙච්ච තාත්තට දීපු ආදර්ශය මොකද්ද? ඇමතිවරයාගේ මලගෙදර නෙමෙයි ඒක මෞලි මංගල්‍යයක් කරා අවසානයේ. එහෙම කරේ. ඒතකොට ආණ්ඩුව අර සෞඛ්‍ය අමාත්‍යාංශවල නිලධාරීන් මේ උදේ හවස ටීවී වලට ඇවිල්ලා මේ ජනතාවට දීපු උපදෙස් පිළිපැදන් ජනතාව අහගෙන හිටියා මේ මිනිස්සු කියන දේ මේක පේන්නේ නැහැ ත්‍රස්තවාදියෙක් නෙමෙයි වෛරසයක්. ඒ නිසා ඒ ගැන කරපු කැපකිරීමක් තිබුණා. එතකොට ඒකට අදාළව තමයි ජනතාව අපේක්ෂා කරන්නේ ආණ්ඩුවේ මැදිහත් වීම. ඉතින් ඒ නිසා මේ මැතිවරණයක් පවත්වන්න නැතුව යන්න නෙමෙයි. අපි හැමතිස්සෙම කිව්වා. මාර්තු 2 පාර්ලිමේන්තුව විසිරුවා. ජූනි 2 වෙනිදාට පෙර පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕන කියලා ව්‍යවස්ථාවේ තියෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවාම ජනාධිපතිවරට අවස්ථාව තියෙනවා. එක්කෝ අධිකරණයෙන් අහන්න එහෙම නැත්නම් පාර්ලිමේන්තුව නැවත රැස් කරන්න. ඔය දෙක තමයි තියෙන්නේ. ඒක කරන්නේ මොකද්ද කියන එක තීරණය කරන ජනාධිපතිවරයා. ඒක තමයි වෙන්න ඕන. ඉතින් ඒ ASCII මැතිවරණ කොමිසම දෙවරක් මැතිවරණ දින නියම කරා. ජූනි 20 නියම කරා. දැන් ජූනි 20 තියන්න බෑ. ඊට පස්සේ දැන් අධිකරණේ මේ තීරණේ මං කියන්නේ අධිකරණේ මේ තීරණේ ගන්න තිබුණේ මේකට නෙමෙයි. අධිකරණයට යන්න තිබුණේ දැන් මේ රටේ මූල්‍ය භාවිතාව පිළිබඳ ප්‍රශ්නෙට. ඒකයි ජනාධිපතිවරට උපදේශක් ගන්න තිබුණේ රටේ මුදල් වෙන් කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවට තමයි බලය තියෙන්නේ. ජනාධිපතිවරට බලය නැහැ. ඔව්. පසංසමතුමා දැන් මේ ඔබතුමා දැන් මේ කොවිඩ් වලට රජය ගෙනියන වැඩපිළිවෙල දැන් මේ ඔබතුමාට පේන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වැඩපිළිවෙල යනවද සෞඛ්‍ය වැඩපිළිවෙල සෞඛ්‍ය ඇමතිවරයාගේ උපදෙස් මත යනවද නැත්නම් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ උපදෙස් මත යනවද ඒක ඔබතුමාට පේන ආකාරය අපිට චුට්ටක් කියන්න. අපිට පේන ආකාරය තමයි දැන් රෝගය වේගයෙන් පැතිරෙන්න පටන් ගත්තට පස්සේ සෞඛ්‍ය අංශවල උපදෙස් අහක දාන්න නැතුව යන්න සිද්ධ වුණා ආණ්ඩුවට. නිකන් නෙමෙයි. අප්‍රේල් මාසේ 19 වෙනිදා සෞඛ්‍ය ඇමතිනේ මොකද්ද කිව්වේ? අප්‍රේල් 19 ඇයි ආණ්ඩුවේ තීරණේ නෙමෙයිද සෞඛ්‍ය ඇමතිගේ තීරණේ? ඒතකොට ජනාධිපතිලා ඉන්න කැබිනට් මණ්ඩලය ඇතුළේ කතා කරලා වෙලා නෙමෙයිද සෞඛ්‍ය ඇමති කියන්නේ? සෞඛ්‍ය ඇමති මොකද කිව්වේ? අප්‍රේල් 19 කිව්වා හෙට ඉඳන් අපි කොරෝනා ෆ්‍රී රටක් කියලා. ඒතකොට ඒ සෞඛ්‍ය අංශද කිව්වේ? සෞඛ්‍ය අංශ ඉන්දිකානුතුමා කිව්වා නෑ එහෙම වෙන්නේ නෑ එළියට එන්න එපා පරිස්සමින් ඉන්න කිව්වා. එළියට එන්න එපා පරිස්සමින් ඉන්න කිව්වා. ඒගොල්ලෝ පද්ධතිය අතර ගත්තා. නේ පද්ධතිය අතර එතකොට සෞඛ්‍ය ඇමතිවරයා දවස් 33කින් සමාජයෙන් තවම එක රෝගියෙක් අහුවෙලා නැහැ. ඒක තමයි නිරෝෂන් මන්ත්‍රීතුමිය හිටපු මන්ත්‍රීතුමා මැයි මාසේ පළවෙනිදාන් පස්සේ
ඒ මැයි පළවෙනිදා ජනාධිපතිතුමා සම්පූර්ණ බලය දුන්නා. අප්‍රේල් මැයි පළවෙනිදාන් පස්සේ තමයි එකම රෝගයක්වත් සමාජයෙන් ආවුන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ රටක් හැටියට අපි මේ ගෙන යන ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීම අපි හැමෝගෙම වගකීම. අපි ඒ වෙනුවෙන් වැඩ කරා. ඇයි? මේක පැතිරෙන එක අපි කාටවත් අවදානම්. මේක පේන්නේ නැහැ. ඒ නිසා ඒක නවත්ත ගන්න ඕනේ. නවත්වා ගැනීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග මිනිස් වැඩි අපි ගන්න ඕනේ. අපි මොකටද මාක්ස් මහා බෙදුවේ? නාවික හමුදාවට 22000ක් දුන්නා මහලා අපි. මාස්ක් මහලා. 22000ක් මහලා දුන්නා අපි. හොඳ ඒ විතරක් නෙමෙයි. අපි විස බීජාරණය කරන්න මැදිහත් වුණා. ඊට පස්සේ මීගමුව රෝහලේ අපි දැඩි සත්කාරයකට හැදුවා වෙනම කුටියක්. මැදවච්චේ රෝහලේ වෙනම හැදුවා ඒකකයක්. විස බීජාරණයන් කරා. ලේදන් දුන්නා. මේ කරන්න තියෙන හැමදේම කරේයි. මේක නවත්ත ගන්න. ඒතර සෞඛ්‍යංශ ගන්න තීරණ අභිබව යන්න කියපු හැම වෙලාවකම මොකද ආණ්ඩුවනේ පියවර පස්සට ගන්න උනා. අප්‍රේල් 19 වුණෙත් ඒක. අප්‍රේල් 19 වුණෙත් ඒක. ඉතින් ඒ නිසා අපි කියන්නේ රට හමුවේ මේ කොරෝනා තත්ත්වය පසු කරලා අපි ආයුතුව තිබෙනවා. ඒ ආයුතුව තියෙන ගමනට බාධා. දැන් තොණ්ඩමන් ඇමතිවරයාගේ මලගෙදර දවස් 6ක් තිස්සේ ගත්තේ මොන නිරෝධායන නීතිය යටතේද? දැන් අර PHI මහත්තුරුගේ සභාපති කිව්වා මේකෙන් කාට හරි හැදුනොත් එම ඔක්කොටම නඩු දාන්න වෙනවා කියලා. නඩු දානවා කියලා. ඇයි? යන්න කොහේ නීති? දැන් ඒ නිසාද ඇමරිකන් තානාපති කාර්යාලය නිලධාරිය ඇවිල්ලා තමන්ගේ රටේ වගේ යන්නේ මේ. මේක ලංකාවනේ. මේක ලංකාවනේ කොහොමද එහෙම යන්නේ? ඒතකොට තොණ්ඩමන් නැමැතුමාගේ නීතිය රටේ සාමාන්‍ය මිනිසුන්ට කොහොමද අදාළ නොවෙන්නේ? ඒක මෞලික මංගල්‍ය නිසාද? එතෙන්ටපත් කරගත්තේ කොහොමද රට? එතකොට සෞඛ්‍යංශ නිලධාරීන් කරපු කැපකිරීම ජනතාව කරපු කැපකිරීම කෝ? ඒ නිසා රට ඉස්සරහා අභියෝගයක් තියෙනවා. ඒ නිසා මැතිවරණ එනකොට මැතිවරණය සෞඛ්‍යංශල උපදෙස් මත වැඩ රාජකාරී කරන නිලධාරීන්ගේ ආරක්ෂාව මත ඒ වගේම ඡන්දදායකයාට ලැබෙන යුතු ආරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් මත මේ රෝගේ මෙතනින් එහාට යන්න තියෙන ඉඩ අවම කරලා අපි යන්න ඕනේ. මොකද වැලිසර කඳවුරෙන් එළියට එයි කියලා අපි හිතුවේ නෑනේ. හැබැයි 18 වෙනිදා මැයි 18 වෙනිදා අර රණවිරු සමුරට ආපු දෙන්නෙකුත් අහු වුණා එතනදී. ඇයි කඳවුරෙන් ආපු දෙන්නෙක් අහු වුණා. රෝහලට කියලා චෙක් කරද්දී ජාතික රෝහලේ පොසිටිව් උනේ. ඉතින් මේ තත්ත්වයන් පාලනය කරගන්න අපි සමත් වෙන්න ඕනේ. එහෙම නැතුව අපිට රටක් ඇතුළේ ඉස්සරහට යද්දි රට හැමදාම වහලා තියන්න බෑ. අර නිරෝෂන් මන්ත්‍රීතුමා කිව්වා ඇමරිකාවේ ලක්ෂ 40 ලක්ෂ 40ක් නෙමෙයි මිලියන 41ක් නෙමෙයි. සතියකට මිලියන 3-4 රස්සා නැති වුණා. හැබැයි මේ නැති වෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න ඩෝල් එකක් දුන්නා. ඉතාලිය දුන්නා. මේ කොයිද යුරෝපයේ සියලු රටවල් දුන්නා. ඒගොල්ලන්ට පුළුවන් නිසා දෙන්නේ නැති. හැබැයි අපි මොකද කරේ? ගිය සතියේ කැබිනට් මණ්ඩලේ කැබිනට් මණ්ඩලේ ගහරුවා ගත්ත තීරණය මොකද්ද? 5000 ඊට පස්සේ දෙන්නේ 5000 මැයි මාසෙක තාම දීලත් නැහැ. මොකද බැංකුව වලින් ණයක් ගත්තා සමෘද්ධි අරමුදල් දෙක අපේට තියලා ගත්ත ණය ලංකා බැංකුවයි මහජන බැංකුවයි කෝ අධීර 4කින් සමෘද්ධි බැංකුවට සල්ලි දෙන්න වෙන්නේ කියලා. ඒ අනුව සමෘද්ධි බැංකුවෙන් සල්ලි තමයි දෙන්නේ. එතකොට සමෘද්ධි අප්‍රේල් මාසේ 5000ට අමතරව සමෘද්ධියත් හම්බුණා. හැබැයි මැයි මාසේ හම්බ වෙන්නේ 5000ට සමෘද්ධියට හිග මුදල විතරයි. ඒ කියන්නේ සමෘද්ධිය 2500ක් හම්බෙච්ච කෙනාට 2500. කවුද කියන්නේ? මේ තියෙන කැබිනට් පත්‍රිකාව. මේ තියෙන කැබිනට් පත්‍රිකාව. දැන් ගෙවලානේ තියෙන්නේ. නෑ නේ. ඒකනේ කියන්නේ මොකද්ද ගෙවලා නැති? පවුල් ලක්ෂ 45 ලක්ෂයකට මැයි මාසේ දීමනාව ගෙවලා ඉවරයි. තවමත් ගෙවිය යුතු ලක්ෂ 56කට ගෙවන්න තමයි ඉඳි ගන්න මම පෙන්නන්න. ඒක ලක්ෂ 56 මම කිව්වේ දවසින් ගෙවන්න බෑ. එක දවසින් ගෙවන්න බෑ. දැන් මේ ජූනි මාසේ. දැන් ජූනි මාසේ අප්‍රේල් එක ගෙව්වේ සති දෙකක් විතර. අප්‍රේල් එක සති දෙකෙන් තුනෙන් ගෙවුවා නෙමෙයි. මැයි මාසේකේ පවුල් ලක්ෂ 45 ලක්ෂයකට දැන් ගෙවලා ඉවරයි. ලක්ෂ 7කට ගෙවලා නැහැ. තව ලක්ෂ 7කට ගෙවන්න නැති හේතුව මොකද්ද? මොකද්ද සුදේ? මොකද්ද හේතුව? මැයි මාසේ ජීවත් වෙනව ලැබෙන්න ඕනේ කාටද? ජූනි මාසේ ගානකින් පවුල් ලක්ෂ 7යි ඉතුරු තව ගෙවන්න. දැන් මේ යන්නේ මොකද්ද? මැයි මාසේ ජීවත් වෙන එක මැයි මාසේ ලැබෙන්න ඕනේ මැයි මාසේ ජීවත් වෙන සුදේව. ඔබට මැයි මාසේ පටිය ජූලි මාසේ දීලා හරියනවද? නැහැනේ. මැයි මාසේ 5000 මැයි මාසේ ඕනේ. මැයි මාසේ ජීවත් වෙන එක ණයට ජීවත් වෙන දිලන්න මාසේ. අප්‍රේල් එක දුන්නෙත් නැයි තමයි. ජූනි මාසේ ජීවත් වෙනද? නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඕක නෙමෙයි. මේ සමෘද්ධියෙන් ගත්ත මුදල. ඔබේ අවසාන විනාඩිය. අපේට තියලා තමයි මේක ගත්තේ. ඒතර අපේට තියලා ගත්ත මුදල ලංකා බැංකුවේ මහජන බැංකුවේ දෙන්නේ වාරික 4කට අන්න ඒක දැනගන්න ඔබතුමා. නෑ අපිට කඩගාටුව ඔබතුමා කතාව පටන් ගත්තේ දුන්නේ නෑ කියලා. දැන් ඔබතුමාම කියන ලක්ෂ 7කට දීලා නෑ කියලා. ඒ කියන්නේ 45කට දීලා. රිපීට් කරලා බලන්න ඕනේ ආපහු දවසට. ඔබතුමා මොකද්ද කියන්නේ? අපි කිව්වේ මොකක්ද කියන්නේ? සමෘද්ධිය කොටසකට දීලා නෑ කියලා තමයි කිව්වේ. ඔබතුමා කිව්වා අහගෙන ඉන්නකෝ. අපි ප්‍රශ්නයක් අහන්න. ඔබතුමා මැයි මාසේ මේ දීමනාව මේ වෙනකන් ගෙවලා නැහැ කියලා නෙමෙයිද කිව්වේ?
ඊටාම පැහැදිලිව කිව්වා මම ඔබතුමා ආපහු ඕන්න අහලා ඔබතුමා අහගෙන ඉන්නේ නැතුව ඇති එහෙනම්. හොඳට අහගෙන හිටියා ඔබතුමාට තේරෙනවා. මැයි මාසේ දීමනාවේ කොටසක් තවත් දීලා නැහැ. ඇයි? මහජන බැංකුවයි ලංකා බැංකුවයි ගත්ත ණය මුදලෙන් කොටසක් දීලා නැති නිසා. දැන් ඕන් ඊට පස්සේ ගිහලා මේකත් එක්කම බලන්න ඉස්සරහට ගිහිල්ලා. මොකද ඔබතුමා වෙන එකක් අහලා ඔළුවේ තියන් ඉඳලා වෙන එකක් කියලා හරියන්නේ නැහැ. ඒ නිසා සුදේව ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් මේ නිරෝධායන නීති යටතේ රට දුවනවා නම් නේ සෞඛ්‍ය අංශවල උපදේශ මත රට දුවනවා නම් කොහොමද දවස් 7ක මලකෙදරක් තියන්නේ? මෙතුමාලා දැන් කියන්න හදනවා ජනාධිපතිගේ ආණ්ඩුවේ උපදේශ මත කියලා. නිරෝධායන නීති යටතේ දුවනවා නම් සෞඛ්‍ය අංශවල නීති යටතේ දුවනවා නම් දවස් 6ක මලකෙදරක් තියන්නේ කොහොමද ඇමතිවරයෙකු? එහෙනම් රටේ අනිත් මිනිස්සුන්ටත් ඒක තියන්න එපා. සෞඛ්‍ය අංශ කියන්න එපා ඒක. අනිත් අර තාත්තට යන්න දෙන්න එපා දුවගේ මලකෙදර. ඒ තාත්තට අවසාන වතාවට තමන්ගේ දුව බලන්න යන්න බැරි වුණා. ඇයි ඒ? නිරෝධායන නීති කඩලා යන්න බැරි නිසා. ලෝකේ සමහර රටවල් නිරෝෂණ මන්ත්‍රීතුමා ඇමරිකාව ගැන කියව නිසා කියන්නේ නෙදර්ලන්තේ අගමැතිවරයාගේ අම්මා නැතිලා මලකෙදරයක් ගියේ නෑ. ඇයි? Taman නිරෝධායන නීතියට ගරු කරන්න ඕන නිසා. එහෙම රටවල් මේක මොකද්ද කරන්නේ? නීතිය බලය නවනවා Tamanට ඕන තැනදී. නවලා කියනවා මේ අපි හොඳට අරන් යනවා හොඳට නෑ. අර ආරක්ෂක අංශ ගැන කියපු කතාව කියනකොට මේ දැනුත් මට ටෙක්ස්ට් මැසේජ් එකක් ආවා. කියනකොට 2014 ඉඳන් 2014 මැච් පැරදුනහම රෑ 12ට නැගිටලා කැම්ප් එකෙන් එළියට දාලා හූ කියෙව්වා කියලා අපිව. කෑ ගැස්සෙව්වා කියලා. මොකටද මැච් එක පැරදුනා නේවිගේ ටීම් එක. එතකොට හිටියේ නාමල් රාජපක්ෂ මහත්තයා යෝසි රාජපක්ෂ මහත්තයා දෙන්නම ටීම් එකේ. මේ මෙතන ඉඳන් ගත්තාම ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. ආරක්ෂක අංශ සමාජිකයෝ මාස 4ක් තිස්සේ ගෙදර ගිහලා නැති අය ඉන්නවා. රටේ නීතිය දැන් සෞඛ්‍ය අංශ කියනවා නම් ඒ අයටත් නිමාඩුවට ගෙදර යන්න පුළුවන්. නිරෝධායන අවසන් කරලා ගෙදර යන්න පුළුවන්. පාසලේ පහසුකම් නැහැ කැපකිරීම නෙමෙයි. අර මුදල් වලට දෙන සල්ලි වලින් දෙන්න එපයි. తాවකාලික වැසකලි හදන්න පුළුවන්. తాවකාලික ඇඳන් හදන්න පුළුවන්. తాවකාලික මෙට්ටයක් දෙන්න පුළුවන්. කෑම වේලා දෙන්න කිචන් එකක් හදන්න පුළුවන්. ඒ අය ඒ වැඩේ කරගන්නව දෙනවද? නෑ. ඒගොල්ලන්ට හම්බෙන රෂන් එක හම්බ වෙන්නෙත් නෑ. ඒ වෙනුවට හම්බෙන දේවල් අඩු කළා. ඒ නිසා ආණ්ඩුව මේ පෙන්වන්න හැදුවට රණවිරුවන් වෙනුවෙන් නෑ. රණවිරුවන් වෙනුවෙන් කියන කතාව නෙමෙයි මේ තියෙන්නේ. ඒ මිනිස්සු කරන කැපකිරීමට වටිනාකමක් තියලා නෑ. ඒකයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මම අවසන් කරන සුදේව මට කියන්න ඕනේ කාරණා කිහිපයක් තිබුණා දැන්. මේ තත්ත්වයට රට ඉස්සරහට යනකොට අපි මොකද්ද කරන්නේ? අපි අහන පෞද්ගලික අංශ දැන් අර විදේශ ආයෝජ ඔව් අපේ රටේ අපනයන අඩු වෙලා තියෙන්නේ. හැබැයි නිරෝෂණ හිටපු මන්ත්‍රීතුමා අපේ රටේ අපනයන ආදායමෙන් 30%යි අපි ඔක්කොම හොයන්නේ. 70%ක් අර පිට රටවල ඉන්න මිනිස්සු වල සල්ලි. 70%ක්. ඒ මිනිස්සුන්ට කොහොමද සැලකුවේ? කුවේට් වලින් කිව්වා අප්‍රේල් මාසේ 21 වෙනකොට ප්ලේන් දෙන්නම් ටිකට් දෙන්නම් අරන් යන්න කිව්වා. මම ඔබතුමාට ප්‍රශ්නයක් අහනවා. ඔබතුමාලගේ ආණ්ඩුවක් නම් තිබ්බේ විදේශ රටවල ඉන්න මිනිස්සුන්ට මොකද දැන් ඔබතුමාලා කරන්නේ? අනිවාර්යෙන් ලංකාවේ මිනිස්සු එන්න කැමති 100 දෙනා ගෙන්නනවා. කොහොමද ගෙන්නන්නේ? ගෙන්නලා කොහෙද තියන්නේ? ඔබතුමා අහගෙන ඉන්නකෝ. ගෙන්නලා තියන්න තැන්ද? අපේ රටේ හෝටල් ව්‍යාපාරික හිටිය හෝටල් දෙන්නම් කිව්වා. අපේ රටේ නිරෝධායන මධ්‍යස්ථාන වලට හදන්න පුළුවන් තැන් තියෙනවා. පළාත් සභා 9ක් තියෙනවා වහලා. ඒ වගේ තියෙනවා මේ තානායම් වහලා. අර හම්බන්තොට තියෙන ලොකු මේ සම්මන්ත්‍රණ ශාලාවක් ඉඳන් වහලා නිකන් තියන්නේ. රට ඇතුලේ නිරෝධායන මධ්‍යස්ථාන ටිකක් හදාගන්න බැරි නෑ නිරෝෂණ මන්ත්‍රීතුමා. මොකද ඒ මිනිස්සු මේ රටේ තියෙන ඩොලර් අපනයන ආදායමෙන් 100ට අපේ රටට ලැබෙන විදේශ විනිමයෙන් 70%ක් ගන්න පිට රටවල වල මිනිස්සු. ඒ මිනිස්සුත් ඒ රටවල් වලින් කිව්වහම යන්න කියලා වෙන කොහෙද යන්නේ? වෙන කොහෙද යන්නේ? ලංකාවට තමයි එන්න ඕනේ. එතකොට ඒ මිනිස්සු කිව්වා උඹලා අරන් ඵලයලා මෙන්න ටිකට් මෙන්න ප්ලේන්. ඇව්වේ නෑ. ගත්තේ නෑ. ඇයි? මොකද්ද හේතුව? ඒකට අපේ රටේ මිනිස්සු නෙමෙයිද? මිනිස්සුගේ මූලික අයිතිය. තමන්ගේ උපන් රටට යන එක. හැබැයි අපි ඒක රැක්කෙත් නෑ. ඒ නිසා ලෝකේ රටවල් දැනගන්න මෙතුමට කියන්නේ ලෝකේ රටවල් කරා මේ වැඩේ. ලෝකේ රටවල් කිව්වා තමන්ගේ රටවල් පුරවැසියන්ට කිව්වා ඔබ ලෝකේ කොහෙ හිටියත් එන්න ඕනේ රටවල් කියන්න චාටර් ෆ්ලයිට් දාලා ගෙන්න ගත්තා. මැද පෙරදිග කලාපෙත් අප්‍රිකාවේ රටකට ඇවිල්ලා මිනිස්සු දෙන්නෙකුට ප්ලේන් එකක්. අපි මොකද්ද කරේ? නිකන් එවන ප්ලේන් එකේවත් බාරගත්තේ නෑ. දැන් අපි මේ මිනිස්සුන්ට බයිනෝ බෝම්බ එවනවා කියලායි. 4 දෙනෙක් මේ වෙනකොට මැරිලා ඊයේ දවසෙත් කෙනෙක් මැරෙනවා. ඊයේ දවසෙත් කුවේට් වල මිනිස්සෙක් මැරුණා. ප්‍රශ්නේ තියෙන්නේ 14000ක් කොළ නැතුව ඉන්නවා ගිහිල්ලා. ඔන්න අපි අර හදලා තියෙන රටේ මිනිස්සු රස්සා හොයන් ගිහිල්ලා වීසා එක නැතුව 14000ක් ඉන්නවා කුවේට් වල විතරක්. අරන් යන්න කිව්වා. මේ මිනිස්සුන්ට එන්න දෙන්නේ නැත්නම් කාටද අපි එන්න දෙන්නේ? ඒ නිසා මේ තත්ත්වය යටතේ රට ඉස්සරහා මගහැරලා යන්න හදන්නේ. දැන් සෞඛ්‍ය අංශවල ප්‍රතිපත්ති අනුව ආණ්ඩුව තීරණ දීලා උපදෙස් දීලා අරන් යන්නේ කියන ආණ්ඩුව තමයි නම් තොණ්ඩම නැමැතුමාගේ අවමගලට දවස් 6ක් උපදෙස් දෙන්නේ නැත්තේ. සෞඛ්‍ය අංශ නෙමෙයි. නේ? ඉතින් ඒ නිසා අපි කියන්නේ රට ඉස්සරහා අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගේ ජයග්‍රහණය කරන්න ඕනේ කොරෝනා වලට යට වෙලා ඉන්න නෙමෙයි. කොරෝනා වලින් ආරක්ෂලා ඉස්සරහට යන්න නම් සෞඛ්‍ය අංශවල උපදෙස් මත ජනතාවගේ කැපකිරීම පරිත්‍යාග කරන වටිනාකම් රැකලා රට ඉස්සරහට යන්නේ කොහොමද? ඒ සඳහා අපි ඉස්සරහ දින අභියෝගය තමයි
අපි මේ මොහොතේ තේරුම් ගත බොහොම ස්තුතියි නිරෝෂන් ප්‍රේමරත්න හිටපු මන්ත්‍රීතුමාට. ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්නේ කුරුණෑගලින් කෝසල හේමන්ත මහතා. කෝසල මහතා අයබෝවන්. අයබෝවන් සුදේව. හොඳයි ප්‍රශ්න අහන්න. නිරෝෂන් ඔබ පැහැදිලි කිරීමක් කළා විනාර්ථක බාරදුන් බවට. ඔය සරල මානසික වංචාව ජනතාවට ආණ්ඩුව බාරගත් අලුත පරණ තර්කයක්. අම්මා අවුරුදු 5න් පාඩම ගොඩනගන තර්කයක් නේ. හැබැයි අවුරුදු 37ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ රට පාලනය කළා. අවුරුදු 35ක් එක්සත් ජාතික පක්ෂේ රට පාලනය කළා. එහෙව් රටක ඍණාර්ථිකයක් කළ ඔබ වන්දනාමාන කරන ඔබේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අවුරුදු 27ක් රට පාලනය කළා. ඔබ පක්ෂේ බාර ගන්න ඕනේ. ඒ වගේම තමයි ජනතාවගේ ආර්ථික අර්බුදයට රුපියල් 5000ක් දුන්නානේ. දීලා නැවත 10000ක් ජනතාවෙන් ලබාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ 37ක මිල වැඩි කිරීමෙන් ඉන්ධන මිල ලෝක වෙළඳ පොලේ අධ්‍යයන තිබියදී එම සහනය ජනතාවට ලබා දෙන්න සත්‍යයක් තුල ජනතාව සරල මානසික රවට්ටමින් නැවත රවට්ටනවා. මගේ ප්‍රශ්නේ තිබෙන්නේ මෙම ආර්ථික ප්‍රතිපත්තිය ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ධනවාදී නරක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රමය නිසා තමයි ඍණාර්ථිකයක් අද මේ රටේ අපේ මූණ දෙන්නේ. ඔබලාගේ දැන් සෞභාග්‍ය ආර්ථිකය ගොඩනගන්න යනවනේ. ඒ සෞභාග්‍ය ආර්ථිකය ගොඩනගන ආර්ථික ප්‍රතිපත්තිය හරියට පැහැදිලි කරන්න මගහරින්න නැතුව සුදේව ඔබතුමායි මම අහනවා මේ නිරෝෂන් මගහරිනවා මේ ප්‍රශ්නේ. ඔබතුමා මේක ප්‍රශ්නෙට උත්තර ගන්න බොහොම ස්තුතියි. හොඳයි අපි බලමු මගහරිනවාද කියලා. මගහරිනවා නම් ප්‍රශ්නෙට උත්තරේ ගමු. මම විශ්වාස කරනවා මගහරින්න නැති වෙයි කියලා. ඒක ඔබතුමාට මුලින්ම මේ මම කිව්වේ ඍණාර්ථිකයක් බාර දුන්න කියලා අපිට 2.3ක කඩාවැටි ආර්ථිකයක් අපිට බාර දුන්නා. අපි සුදේව 2015 බාර දෙන්නේ 6.8ක ආර්ථිකයක්. 6.8යි අපේ ආර්ථිකය. හැබැයි 2019 වෙනකොට 2.3ට අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි සුදේව ආර්ථිකය කඩා වැටෙන්න කාබාසිනියා කරලා දාන්න අපි පත් වෙලා සති 6 යනකොට සුදේව කොරෝනා වසංගතය එනවා. පත් වෙලා සති 6යි. හැබැයි අර තමුන්නාන්සේ කියපු යහපාලන ආණ්ඩුව පත් වෙලා සති 6න් මහ බැංකුව කොල්ල කරනවා. සති 6යි සුදේව ගතේ. සති 6න් ওই දෙක වෙනවා. සුදේව ඊළඟට මම ඔබතුමාට කියන ඊළඟ එක අපිට තියෙන ආර්ථිකයේ ජයගැනීමේ උවමනාවක් තියෙනවා. ඒක ජයගත යුතුයි. ඒක මම විශ්වාස කරනවා. ඒක සමස්තය සියලු දෙනාම අපේකමට මුල් තැන දෙමින් මම විශ්වාස කරනවා. අපිට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියකට අපි යන්න ඕන සුදේව. අපිට සමහර රටවල් කියනවා අපිට ආපහු සැරයක් තව අවුරුදු 50ක් පිටිපස්සට ගියා කියලා. ඒ කියන්නේ අපිටත් මම විශ්වාස කරනවා අපි බලාගෙන හිටියේ 2015 නවත්තපු තැනින් අපි මේ රට පටන් ගන්න. 2015 නවතිච්ච තැනින්. හැබැයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ තවත් පිටිපස්සට ගිහිල්ලා කඩාවැටිච්ච ආර්ථිකයත් එක්ක මහා අර්බුදයකුත් එක්ක මේකට මුහුණ දෙන්න. සුදේව දැන් ඔබ දන්නවා ඉස්සෙල්ලා මාවේ ලෝකයට ආවේ මේ සෞඛ්‍ය අර්බුදය. ඊට පස්සේ ඒක ආර්ථික අර්බුදයක් බවටපත් වුණා. දැන් ඔබ දකිනවා දේශපාලන අර්බුදයක් ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා. දේශපාලන අර්බුදයෙන් එහාට ගියාම දැන් ඇමරිකාව වගේ රටවල් වල සුදේව සමාජ අර්බුදයක්. රැකියා ලක්ෂ 400ක් නැති වෙනවා. ඊළඟට එන අර්බුදය තමයි සුදේව ආරක්ෂක අර්බුදය. ආරක්ෂාව සම්බන්ධ අර්බුදයක් එනවාමයි විවිධ පැතිකඩයන් ඔස්සේ. සුදේව මේ සියල්ලම අපි ජය ගන්න ඕන. මේක ජය ගන්න මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ මෙතුමා කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන සතුටුද කියලා. සුදේව මම පෙරේදා දිනියායේ මොරවක හිටියේ හරි දුෂ්කර ගම්මානයක්. බුලත් ඉඩ කන තේදලු නෙලන අහිංසක මිනිස්සු ජීවත් වෙන ගම්මානයක්. ඒකේ මාම කෙනෙක් ඉන්නවා. ඒ ගම්මානවල ගොඩක් අය ගොඩක් ඉගෙන ගත්ත එහෙම මිනිස්සු නෙමෙයි. හැබැයි මේ මාම කෙනෙකුත් කියන මහත්තයෝ ගෝඨාභය නැත්තම් ඔහෙලයි අපි දෙන්නම ඉවරයි කියලා. ගොහෙලයි අපි දෙගොල්ලම ඉවරයි ගෝඨාභය මහත්තයා නැත්තම් කියලා. සුදේව ඒකට උදාහරණය තමයි මම කිව්වා අර 97 වතාවක් බෝම්බ ගහනවා කියලා ඉන්න තැනත් කියලා ඒ දිහා නිහඬව බලාගෙන හිටපු ආණ්ඩුවක් නොපෙනෙන කොරෝනා එකක් ගැන බලයිද? නොපෙනෙන කොරෝනා සුදේව කොරෝනා අර්බුදය සම්බන්ධයෙන් ජනවාරි 26 වෙනිදා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාර්යසාධක බලකාය දාන්න. 27 වෙනිදා තමයි අර චීන කාන්තාව හම්බ වෙන්නේ. හැබැයි සුදේව එතන ඉඳලා මේ දක්වාම රාජ්‍ය නිලධාරීන් කලකිරලා කිව්වා, වියත් මගියයි කලකිරලා කිව්වා, රාජ්‍ය අංශයයි, පෞද්ගලික අංශයයි, සියලුම ආයතනයි, මහ ජනතාවයි අර වගේ ජනතාව විමුක්තිුනේ රත්තරුවත් උදව් කරපු තැන තුන. මේ සියලු දෙනාම එකතු වෙලා එක බැම්මකට මහා මිනිස් දංගලක් හැදිලා මේ තැනට ගෙනාවා. සුදේව මට මොහොතක් දෙන්න අර පළවෙනි ප්‍රශ්නෙට ආපු එකත් එක්ක ඔබතුමා කියන්නේ අර එතුමා කියන කාරණේ මෙතෙක් ගෙනාපු ආර්ථික ප්‍රතිපත්ති වැරදුනා. එතකොට එහෙනම් කොහොමද යන්නේ කියලා නැහුවේ. එතනදී ඔබතුමා ගත්ත කාරණේ තමයි කියන්නේ ස්වදේශික ආර්ථික ප්‍රතිපත්තියක් තුළ තමයි ගොඩනගිය යුත්තේ කියලා. අපි ඒකට උපක්‍රම පාවිච්චි කරන්නත් වෙනවා සුදේව. සමහර අපනයන දිරිමත් කරන්න වෙනවා, සමහර ආනයන අධෛර්යමත් කරන්න වෙනවා. ඒක කළ යුතුමයි.
ඒ කියන්නේ සමහර වෙලාවට මේක දරා ගන්න අපිට බෑ. ඔබ දන්නවා මේ වෙනකොට ලෝකේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක අපි කිව්ව අර අපි අපනයනය කරන ප්‍රධාන රටවල් ටිකේ ආර්ථිකය කඩා වැටලා ඉවරයි. විදේශ රටවල් සේවය කරන මිනිස්සුගේ රැකියාව නැති වෙලා ඉවරයි. සුදේව මේ දෙකම දැන් අර වසන්ත සහෝදරකෝ 70% වගේ විදේශ රටවල් කියලා. ඒ බොහෝ දෙනෙකුට දැන් රැකියාව සමහරුන්ට නැහැ. සමහරු රැකියාව කරනවා. සමහරුන්ගේ සමහර ආයතන පටන් ගෙනත් නැහැ. සුදේව අපිට සිද්ධ වෙනවා සුදේව අර කිව්වා වගේ 70%ක් වෙන විදේශ රටවල සේවය කරන අයගෙන් නම් අපනයනාදයෙන් 130ක් වෙන්නේ අපි අපිට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියකට යා යුතුයි. සුදේවයකට අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තිනවා. මේ මහ පොළොවට ලැබිලා තියෙන සුදේව සරලකමේ ජීවත් වෙන අතිශය සීමිත සම්පත් ටිකක් පරිභෝජනය කරන නායකයෙක් අපිට හම්බෙලා තියෙනවා ගෝඨාභය මහත්තයා. අපිට සිද්ධ වෙන සුදේව නායකයා මෙච්චර කාලයක් අපිට නැතුනේ නායකයෙක් සුදේව රටට. නිවැරදි මඟ පෙන්වීමක් කරන නායකයෙක් නැතුනේ පහුගිය අවුරුදු 5 තුනම. අපිට සිද්ධ වෙනවා නායකයා අනුගමනය කරමින් මේ මග යන්න. ඒක යා යුතුමයි. ඔබට මේ බාධා කරනවා නෙමෙයි නිරෝෂන් මේ පැහැදිලි කරලා යන්නේ සයිකට ලේසි දැන්. ස්වදේශික ආර්ථිකයක් හදන්න යද්දී අපි පිට රටින් ගේනවා නවත්තගෙන රට ඇතුලේ හදන්න ඕන කියන එකත් මේ සරල වැඩක් තියෙන පිට රට සල්ලි යන ප්‍රධානම කාරණයක් තමයි තෙල් ගේන්න සල්ලි යන එක. ලෝක වෙළඳපොලේ මෙච්චර තෙල් අඩු වෙලා තියෙද්දී අපේ රටේ තෙල් වෙළඳපොලෙන් 140ක් තියෙන IOC එක ඉන්දියන් සමාගමක්. එතකොට ඇයි අපි තවමත් නේ ඔය එක වෙලාවක නම් පරිප්පු සමනුන තෙල් අඩුක දෙන්න ගියානේ. ඇයි තවමත් ඔච්චර පෙනුම තියෙන ඔච්චර දැනුම තියෙන ඔච්චර දැක්මක් තියෙන නායකයෙක් ඉන්න රටකට ඇයි තවමත් බැරිනේ තෙල් මිල අඩු කරලා ජනතාවට සහන දෙන්න. සුදේව දන්නවා සුදේව IOC සමාගමට ත්‍රිකුණාමලයේ තිබිච්ච තෙල් ටැංකිය ටික ඔක්කොම දුන්නා. දුන්නේ තමුන්වහන්සේලාගේ ආණ්ඩුවේ අගමැතිවරයා. ඒකට කෝප් කමිටුව හරහා ඔබ දන්නවා කොයිතරම් ප්‍රමාණයක් ඒකට නඩුවක් දාලා තියෙනවා මම ශ්‍රේෂ්ඨ ඒක තමයි මම කියන්නේ පැහැදිලි කිරීම කරන්න සහෝදරයා. ඒ කියන්නේ කෝප් කමිටුව හරහා හඳුන්නෙත් ඔබතුමාගේ മന്ത്രിතුමා හඳුන්නෙත් කියනවා මේකෙන් කොයිතරම් ලාභයක් ලබන්න පුළුවන්ද මේක පරිභෝජනය කරගත්තොත් කොයිතරම් කාලයක් වෙනවද මම විශ්වාස කරනවා එක මාසයකට කෝටි 5ක් හෝ කෝටි 50ක් ආදායමක් ලබන්න පුළුවන් මේක තියාගත්තොත් කියලා. වික්‍රමසිංහ මහත්තයා කලේ මේක අහා කියලා අහගත්ත අනිත් පැත්තේ ලියුමකින් IOC සමාගමට තෙල් ටැංකිය ටික වික්වා. සුදේව අපිට තියෙනවා සුදේව ඔන්න අපි යා යුතු තැන. අපි සමහර ඒවා සංරක්ෂණය කරන්න ඕනේ. සමහර ඒවා ගබඩා කරන්න ඕනේ. සමහර ඒවා ආයෝජනය කරන්න. මම අහන ප්‍රශ්නේ ඔබ අහන ප්‍රශ්නේ ඔකට මම ඒකට තමයි මේ කියන්නේ. මම ඒක 2003 තමයි MOU එකක් ගහලා මේගොල්ලෝ දුන්නා. නෑ 2003 දුන්නාට පස්සේ ඒ වෙලාවෙත් අපි මේකට විරුද්ධ වුණා. ඒ වෙලාවෙත් අපේ තෙල් වෘත්ති සමිතිය නඩුවක් දැම්මා. දැන් දෙකක් තියෙනවා නඩු. මමත් එකක් දාලා තියෙනවා මේක ආපහු පහුගිය ආණ්ඩුවේ මේගොල්ලෝ දෙන්න හැදුවා. ජොයින්ට් වෙන්චර් එකට. ඒකත් නැවැත්තුවා. ඉතින් ඒකත් ගන්න පුළුවන්. මං කියන්නේ මේ පළවෙනි එක තෙල් මිල අඩු කරන එකට උත්තරයක් දුන්නා නම් අරක තව වැඩක්. ඒක හරි. අපි පැහැදිලි කරනවා. සවසිකමන්තුමා දැන් අපේ ගෝඨාභය මහත්තයා ඔබතුමා දැක්නවා ජනාධිපති ධුරයට පත් වෙනකොටම කිව්වා සමහර අපිට නොගැලපෙන ගිවිසුම් පිළිබඳව සමහර රාජ්‍යයන්යක සාකච්ඡා කළ යුතුයි. සමහරුන් එක්ක ඒ හදාගත්ත ගිවිසුම් සම්බන්ධව බුද්ධිමය සංවාදයකට ආ යුතුයි. ඒක තමයි ඇත්ත වසන්ත මහත්මයා. හරි. සමහරු වැරදි කළා ඒ වැරදි තවත් පිටියෙක් බිඳ තියලා ඌරගේ මාළු කපන විදිහට කැපිල්ල මේක සුදුසු නෑ. සමහරු ඉතිහාසය පුරාම කරපු සමහර වැරදීම් අදටත් අපිට අත්විඳිනවා. තමුන්වහන්සේලා මේ රටේ බස් ටික පිච්චුවා, ෆැක්ටරි ටික පිච්චුවා, බෝක්කු ටික කැඩුවා, මිනිස්සු මැරුවා. ඒ ගැන නිරෝෂන් කතා කරන්න ආවොත් ඒකේ වටිනාකම් ගැන කතා කරන්න ආවොත් අපි වෙනම කතා කරමු. ඔබත් වෙන වේදිකාවට අපි ආරාධනා කරමු. නෑ මම ඇයි තෙල් මිල අඩු කරන්න ඔච්චර රවුම් ඕනේ. අපි ප්‍රශ්නෙට තෙල් මිල අඩු කරන්න. හොඳයි එතුමාට අවස්ථාව දෙමු. කතා කරන්න අවස්ථාව දෙමු. මේ කතාවන සහෝදරයා මම කියන්නේ මිනිස්සුන්ගේ වෙච්ච වැරදිවල සමහර දේවල් ගෙවන්න උනා. සමහර ඒවා ගෙවමින් පවතිනවා. තෙල් මිලේ ප්‍රශ්නෙත් අපි විශ්වාස කරනවා සුදේව දැන් ඔබ දන්නවා අපිට පහුගිය කාලේ වාහන ගමනාගමන නතර වුණා මාස දෙකක කාලයක් රට වහලා තිබුණේ. කොහෙද ගෙනාවේ? එතකොට තෙල් ගෙනාවේ නෑ සුදේව. අපි ගෙනාපු තෙල් ටික තිබුණේ මාස ගානක කලින් ගෙනාපු තෙල් ටික තිබුණා. ලෝකේ ප්‍රවාහණය නතර වුණා. එතකොට සුදේව තිබිච්ච තෙල් ටික තමයි අපිට අඩු කරන්න පුළුවන් සුදේව කෝ අපිට ආර්ථිකයක්. කොහින්ද ආර්ථිකය සුදේව? අර එක පැත්තකින් කෑ ගහනවා සුදේව 5000 දෙන්නේ නැහැ කියලා. තව පැත්තකින් කතා කරනවා දේශපාලන වාසි ගන්න හදනවා කියලා. එක පැත්තකින් කෑ ගහනවා සුදේව මෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා හරියට කරන්නේ නැහැ කියලා. අනිත් පැත්තෙන් කියනවා සුදේව රාජ්‍ය නිලධාරීන්ට ඉන්න දෙන්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන් හමුදාවේ අයට බෝ කරනවා කියලා. මොකක්ද සුදේව මේ ප්‍රතිපත්තිය? මොකක්ද කොහෙද මේ ගලාගෙන අඩු කරන එකට තියෙන බාධාව කියන්නකෝ වෙන වෙන රටවටේ දුවන්න එපා. මම කිව්ව බාධාව ඒක සරලයි. මම කිව්වේ බාධාව හරි තෙල් මිල අඩු කරපුවාම ඔයිට වඩා සරලයිනේ. විදේශ වලට විනිමය යන එක නවතිනවා. අපේ රටේ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක අඩු වෙනවා. අපේ රටේ ප්‍රවාහන වියදම් අඩු වෙනවා. ඔබ කියන ඊවරයාගේ තෙල් ගහන බෝට් තෙල් ගහන අඩු වෙනවා. ප්‍රශ්නයක් අහන්න වතුර ටික ගන්න. වසන්ත මන්ත්‍රීතුමා අපි අවස්ථාව දෙන්න කතා කරන්නේ. පැහැදිලි කරගෙන ඔබතුමා ප්‍රශ්නය පැහැදිලි කරගෙන කතා කරන්න. සරල ප්‍රශ්නයක් ඇහුවා. සරල නෑ. සරල ප්‍රශ්නයක් ඔබ කියන්නේ තෙල් මිල අඩු කරන එක කරන්න බෑ කියලාද? නෑ පුළුවන්. එහෙනම් සැමන් පරිප්පු අඩු කරේ. නෑ සැමන් පරිප්පු අඩු කළා ඒ අවශ්‍යතාවය මත. සුදේව සැමන් පරිප්පු වලට hina වෙනවා. සුදේව මේ රටේ සමහර වෙලාවට හිටියේ
අද ජොබ් එක කරන්නේ නැත්නම් හෙට කන්න විදියක් නැහැ. හෙට ජොබ් එක කළොත් විතරයි ගෙදරට බඩු ටික ගේන්න පුළුවන් වෙන්නේ. රුපියල් 685යි සමහර වෙලාවට පඩිය. ඒ 685න් එදා තමයි එදා හවස බඩු ටික ගෙදරට ගෙනල්ලා රෑ උයන්නේ. සුදේව මේ මිනිසුන්ට තමන්ගේ බඩු ටික මගේ කෝටියක් දෙකක් තියෙන මිනිහෙකුට රුපියල් 450 වුණත් සමන්ටින් එක ප්‍රශ්නයක් නෑ සුදේව. හැබැයි අර අත්‍යවශ්‍ය මිනිහට තමන්ට අවශ්‍ය බඩු ටික ගිහිල්ලා ගෙදර තියාගන්න තමයි බඩු මිල සමන් මිලයි පරිප්පු ටික ඇඩු කළේ. ඒක නරකයි කියලා කියන්නේ. ඒක නරකයි කියලාද? ඒක අනිවාර්ය කියන්නේ මේ වෙලාවේ ස්ටොක් කරගත්තා කියලාද? කොහෙද සමන් පරිප්පුව ගන්නට අඩුවට තිබුණේ? දැන් තියෙනවද? බොරු කියන්න එපා මන්තුමා. මතක තියාගන්න. සතොස ආයතනය 2019 අවුරුද්දේ තමන්ගේ අලවියට සාපේක්ෂව මේ 2000 අවුරුද්දේ අප්‍රේල් මාසෙදල මේ වෙනකොට 100ට 300කින් තමන්ගේ භාණ්ඩ මිනිසුන් 300කින් භාණ්ඩ වෙළඳාම වැඩි වුණා. මොකද්ද සුදේව හේතුව? ඔබ දැක්ක සමහර පෝලිං. ඇයි සතොසට ගියේ? සතොසට ගියයි 17 එක ගන්න ගිය ගමන් සුදේව අනිත් බරු ටිකත් අඩුවට ගන්න පුළුවන්කම ලැබුණා. හාල් ටික අඩුවට ගන්න පුළුවන්කම ලැබුණා. මාසයක් ජනාධිපතිතුමාට පුළුවන් වුණා මේ බඩු මිල තියාගන්න. ඊට පස්සේ දැන් මේ මාසයක් සමන් පරිප්පු අඩුවෙන් තියාගත්තා. මෙතුමා කිව්වා ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශනිකුත් කරලා තමයි මේගොල්ලෝ පරාද කළේ කියලා. සුදේව අර අපේ ගම්වල සමහර දැන් අපේ මුත්තත් ඉස්සර කියන්න කෙනෙක් නැහැ දෙයියන්ට තමයි කියන්නේ පහන් පැලක් බෙදලා. දැන් අපේ ගම්වල මිනිසුන්ගේ ඉස්සර තිබුණා අනේ දෙයි හාමුදුරනේ මේක කරපු කෙනාගේ කටින්ම මේ ටික කියවපන්. මේක කරාපු මේ වෙච්ච මිනිහගේ කටින්ම මේක කියව ඇවිදපන් කියලා. දැන් මොකද සුදේ වෙලා තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුණා. එක කණ්ඩායමක් කියනවා අපේ පිළේ හිටපු හොරු ටික දූෂිතයෝ ටික සුද්ධ කරලා දැම්මා. අනිත් කට්ටිය කියනවා අපේ හිටපු සංඝ රත්නයට අපහාස කරපු ඒ වගේම අන්තවාදය පොහොසත් කරපු කට්ටිය අයින් කළ දැම්ම කියලා. එතකොට සුදේව පහුගිය ආණ්ඩුවේ ඉඳලා තියෙන්නේ හොරු, තක්කඩි, අන්තවාදීන්, බෞද්ධ විරෝධී. සුදේව විතරක් නෙමෙයි සුළු මිනිස්සු පිරිසකගේ සුළු ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගන්න අපේ රටේ ස්වාමින් වහන්සේලාගේ හිත්‍රි දෙව්වා. ඒ විතරක් නෙමෙයි සුදේව. දැන් මේ කියනවා රණවිරුවෝ කලකිරෙලා ඉන්නවා කියලා. සුදේව මේගොල්ලෝ යුද්ධ වෙලාවේ අපි යුද්ධ වාර්තා කරන්න ගියා. අපි දැක්ක කකුල් කැඩිච්ච අතපය කැඩිච්ච මෝටාර වැදිලා මේ පැත්ත හැරෙන්නත් බෑ මේ පැත්ත හැරෙන්නත් බෑ. එක තැන කඳුළු බේරිලා සුදේව දවස් 3කට කලින් බේරිච්ච කඳුළුත් සමහරලාට මූණ එකට වැලිච්ච මිනිස්සු දැක්කා. ඇයි අතුවාල වෙලා තියෙන හොයාගන්න දවස් 3කට පස්සේ. සුදේව එහෙම කර්කශ අමිහිරි යුද්ධයක් ජයග්‍රහණය කරනකොට මේගොල්ලෝ කිව්වේ මොකද්ද? මැදවච්චි යනවා නේ? මැදවච්චි යනවා කිව්වා කොහෙද? කිලිනොච්චි යනවා කියලා. මැදවච්චි යනවා කිව්වා. අලිමංකඩ කියලා පාවංකඩ යනවා කියලා කිව්වා. ගැලවීමේ හමුදාවට සුදේව කිව්වා හමුදාපති. සුදේව මොනවද නොකිය? අද මොකද්ද කියන්නේ? සුදේව හමුදාව මෙතුමා දැන් කිව්වා තෙල් ගෙනාවේ නැහැ කියලා මේ දෙන්නම කිව්වා. ඔබතුමාලා එහෙම තවත් කියනවද? ඉතින් ඔබතුමා ගෙනාවනම් කියන්නේ හැම මාසෙම ගෙනාව. මම නෙමෙයි නැහැ කිව්වනේ ඔයගොල්ලෝ. ගෙනාවනම් අපිට සහතික කරගන්න නැහැ කිව්වනේ ඔයගොල්ලෝ මහත්තයෝ. ගෙනාවනම් කියන්නකෝ ගෙනාවනම් සහතික නෙමෙයි. දැන් නැහැ කියලා බොරු කියලා අහුවෙන්න යනකොට මගෙන් කොහෙද ගෙනාවේ? තෙල් ගෙනාව හැම මාසෙම අහගන්න දැනගන්න තෙල් ගෙනාව හැම මාසෙම හොඳද ප්‍රමාණය නෙමෙයි මහත්තයෝ තෙල් ගේන්නේ නැහැ කෑන්නේ තෙල් ගේන්නේ නැවත හොඳයි දොරලු ගේනවා අපි අවසන් ඔබතුමා ගෙනාව කියන ඔබතුමාලා නැහැ කියන අපි ඔබතුමා කතා කරා අනිත් එක සුදේව මේගොල්ලෝ දැන් කියනවා PCR පරීක්ෂණ කරන්නේ නැහැ මේක යට ගහනවා හංගනවා සුදේව මේක කළා යුද්ධ කාලේ රණවිරුව සමහර වෙලාවට මැරෙනවා එකතන 40 50 මැරෙනවා. හැබැයි ප්‍රවෘත්ති වලට ඇහෙන්නේ LTT ත්‍රස්තවාදීන් 20ක් මිය ගියා රණවිරුවන් දෙන්නෙක් තුවාල වුණා. එතන හැංගුවේ ඇයි? මිනිසුගේ චිත්ත ධෛර්යය හදන්න ඕන, රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය හදන්න ඕන, ඒ අරමුණට ගෙනියන්න ඕනේ. ඒ නිසා ඒක හැංගුවා. සුදේව කොරෝනා හැදිච්ච මිනිහෙක් හංගන්න පුළුවන්ද? හංගලා තියන්න පුළුවන්ද? සංඛ්‍යාලය කියන බොරුයි කියන්න පුළුවන්ද? ඒ කියන්නේ හැදිච්ච තියෙන කෙනෙකුට හැදිලා නැහැ කියලා කියන්න පුළුවන්ද අපිට? මොකක්ද සුදේව මේ දෙබිඩි පිළිවෙත? මොනවාද මේ? සමහරු කැමති සුදේව දැන් අඹ ගෙඩියකට උනත් සුදේව නරක් වුණාට පස්සේ තමයි පණුව එන්නේ. පණුව එන්නේ නරක් වුණාට පස්සේ. හොඳට තියෙනකොට එන්නේ නැහැ. මේගොල්ලොත් බලාගෙන හිටිය ජනතා විමුක්ති පෙරමුණයි සමග ජනවේල් බලවේගයයි එක්සත් ජාතික පක්ෂයයි මේක කුණු වෙලා යන්න දෙන්න. ලෙඩ්ඩු වැඩි වෙන්න, ලෙඩ්ඩු මැරෙන්න, සෞඛ්‍ය අංශවල වෛද්‍යවරුන්ට මේක බෝ වෙන්න, අර ඇමරිකාව වගේ අඬා ඉන්න හෙද නිලධාරියෝ දකින්න, ඒ වගේම අත්හොදන්න කියලා කිව්වට වතුර ටික දෙන්න බැරි වෙන්න, වතුර ටික දෙන්න, ඒකට ඉන්ධන සපයන්න, විදුලිය දෙන්න නැති වර්ජනය කරන්න, එහෙම එකක් බලාපොරොත්තු වෙ හිටියා. මේගොල්ලෝ පණුව වගේම තමයි සුදේව. මේගොල්ලෝ බලන් හිටියේ ඒක කුණු වුණාට පස්සේ දේශපාලන වාසි ලබා ගන්න හිටියා. හැබැයි සුදේව ස්වභාව ධර්මය
ස්වභාව ධර්මයේ සුදේව. ස්වභාව ධර්මය ඒක අපේ මේ මහ පොළව රැක්කා. ඒකට අවශ්‍ය නායකයෙක් හැදුවා. ඒ නායකයා කළමනාකරණය කළා. රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, ගමේ ගෙදර කුණු ටික අරගෙන යන සහෝදරයෙක් ඉඳලා අර අසාධ්‍ය ලෙඩෙකුට හුස්ම ගන්න නහයට හුස්ම ගන්න අවශ්‍ය කරන ඔක්සිජන් එක ගන්න හෙදිය දක්වාම මේකට අවශ්‍ය කරන කාර්යභාරය ඉටු කළා. රණවිරුවන් දැක්කද අපි කතා කරන විදිය. සුදේව රණවිරුව ගියේ අර හඹාගෙන යෑම කලේ රණවිරුව. ඒ රණවිරුව හඹාගෙන ගිහිල්ල ඉවරලා ඒ පොකුරු ටික කොහෙද තියෙන කියලා හොයාගෙන තමයි නිසියාකාරයෙන් ඒ කටයුත්ත කළේ. දැන් ඔබ දන්නවා මේ සමාජයේ කොහෙන්වත් දවස් 34කින් එක රෝගියෙක් හම්බෙලා නැහැ සුදේව. සමාජයේ කොහේවත් තැනකින් එක රෝගියෙක් හම්බෙලා නැහැ. හැබැයි අද පිටරටින් එන අයගෙන් රෝගීන් ඉන්නවා. නාවික හමුදාවෙන් තවමත් එක්කෙනා දෙන්න 10 12 තවමත් හමු වෙමින් ඉන්නවා. හැබැයි අපි මේ ටික සියල්ල පාලනය කරලා ඉවරයි සුදේව. ඒ හැදෙන්න පුළුවන් නම් හැදෙන්න පුළුවන් ටික කරලා. අනිත් එක්කව දැන් ගුවන්තොටුපොළේ ප්‍රශ්නේ ගුවන්තොටුපොළේ අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තීන්දුවක් අරගෙන ඉවරයි සුදේව. රටට පැමිණෙන හැම කෙනාම ගුවන්තොටුපොළේදීම PCR පරීක්ෂණය කරලා ඒ PCR පරීක්ෂණයෙන් පස්සේ තමයි කොහෙටද යවන්න ඕනේ මොකක්ද කරන්න ඕනේ කියලා තීන්දුව ගන්න. ඒව නරකද සුදේව? මේක සුදේව වෙන මොකවත් මේ වෙන්නේ. මේ වෙන්නේ මොකවත් නෙමෙයි සුදේව. මේ කරන්න හදන්නේ දැන් බලාගෙන ඉන්නවා. හරි දැන් ගෝඨාභය දැන් ඉස්සෙල්ලා ඇයි හමුදාව මේකට යොදවා ගන්නේ? මේක මොකක්ද රණවිරුව යොදාගන්නේ මේක හමුදා පාලනයක්ද එහෙමයි ඇහුවේ. දැන් රණවිරුව ගැන බොහෝම වේදනාවෙන් කතා කරන ජනතා විමුක්ති පෙරමුණ සමග ජන බලවේගයයි. අපි එක දෙයයි කියන්නේ තමුන්නාන්සලට. එකම එක දෙයයි. තමුන්නාන්සලට ගෝඨාභය මහත්තයා සතුටුද හෝ ගෝඨාභය මහත්තයා ජනාධිපති වීම රටේ මිනිස්සුන්ට සතුටුද කියලා ඇහුවා. තමුන්නාන්සේ බලා ගන්න මෙවර ඡන්ද ප්‍රතිඵලයෙන්. මෙවර ඡන්ද ප්‍රතිඵලයෙන් බලා ගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන මේ රටේ මිනිස්සු ඉන්නේ සතුටින්ද නැද්ද කියලා. ගෝඨාභය මහත්තයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මිනිස්සු ටික කවුද කියලා තමුන්නාන්සේ බලා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. අවස්ථාව මගේ වෙලාවෙන් හරි දෙන්න. මෙතුමා කෝ 93 දෙනෙක් 93 අවස්ථාවක් කියපු පාස්කු ප්‍රහාරය වළක්ව ගත්තේ නැහැ කියලා. ඒ පාස්කු ප්‍රහාරයට වගකියුතු පළවෙනි චෝදිතයා ඉන්නේ අද කොහේ පැත්තද කියලා පුතුමාට කවුද? ඕගොල්ලෝ ළඟ. කවුද? ඕගොල්ලෝ ළඟ ඉන්නේ. මෛත්‍රීපාල සිරිසේන ඕගොල්ලෝ ළඟ ඉන්නේ. ඕගොල්ලෝ ළඟ. අපේ ළඟ නෙමෙයි. ඕගොල්ලෝ ළඟ. පොළොන්නරුවෙන් ඡන්දෙල්ලන්නේ අපෙන්ද? ඕගොල්ලෝ ළඟ ඉන්නේ. අපි කවුරුත් නෙමෙයි. අපෙන් ඡන්දෙල්ලන්නේ. හා රයිට්. හොඳයි. බොහොම ස්තුතියි. අපිට විරාමයකට අවස්ථාව දෙන්න. විරාමයෙන් පසු යමු. අවදානමට පෙර සූදානම රතුවිර දේශපාලන සංවාදය උණුසුම් සංවාදාත්මක වටයේ තුන්වෙනි අවස්ථාවට අප අවස්ථාව දෙන්නේ නලින් බණ්ඩාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට. මන්ත්‍රීතුමනි තංගල්ලෙන් MH තුෂාන්ත මහතා ඉන්න දුරකථනයේ. තුෂාන්ත මහතා අයබෝවන්. අයබෝවන් සිදේශමා. හොඳයි අහන්න ප්‍රශ්නේ. තුෂාන්ත මහතා අයබෝවන් සිදේ. හොඳයි ප්‍රශ්න අහන්න. මට නලින් බණ්ඩාර මහතුමාට කතා කරන්න පුළුවන්? පුළුවන් ප්‍රශ්න අහන්න. මන්ත්‍රීතුමාගෙන් මට අහන්න ඕන මන්ත්‍රීතුමාට ගොඩක් දුක හිතිලා තියෙනවා මේ රණවිරුව ගැන. ඒ ගැන ඇත්තටම සතුටු වෙනවා. එතකොට මන්ත්‍රීතුමාට මේ කොළඹ කොටුවේ ස්ටේෂන් එකේ ඉස්සරහා ගොඩක් ආබාධිත අය නදියක් විතර සීමිතෙමි ඉඳිනකොට ඔබතුමා කොහෙද හිටියේ කියලා මට දැනගන්න පුළුවන්? හොඳයි බොහොම ස්තුතියි. ඍජු කෙටි ප්‍රශ්නයක්. මම හිතන්නේ ශාන්ත මහත්තයාට ස්තුතිවන්ත වෙනවා. මේකේ යථාර්ථය ඔබතුමා තේරුම් ගත්තොත් හොඳයි. ඒ ආබාධ්‍ය රණවිරුවන්ට අද යම් දීමනාවක් හම් වෙනවද? අද යම් වැටුපැඩවීමක් ලබනවද? ඒ සියල්ලක්ම අපි ජනාධිපතිවරණ පරාජයට කලින් ලැබුණු වැටුප් දීමනා. ඒ වෙලාවේ අපිට මතකයි ඔබතුමා නම් එතෙන්ට එන්න රැතුව ඇති. අර එක අපේ තරුණ දැරිවියක් ඇවිල්ලා මේ මොනවාද කටු ඇනිනවා කියලා වේදනාවෙන් කතා කරා. අපි දැක්කා ඒ කටු ඇන්න දැරිවියද කොහෙද ඉන්නේ කියලා. විශේෂයෙන්ම ජීවිතාන්තය දක්වා වැටුප් වැඩිවීමක් ඉල්ලුවා ආබාධිත රණවිරුවන්ට. මේ රජය දැන් දීලාද කියලා තුෂාන්ත මහත්මයා අහන්න ඔබතුමා. ඒ වගේම වැන්දපු රණවිරු පවුල් වලට ඒ පෙන්ෂන් එකෙන් පස්සේ වැටුප දිගටම ඉල්ලුවා. මේ රජය එක දීලා දිනවද කියලා බලන්න. අදත් රණවිරුව ලබනවා නම් යම් වැටුප් වැඩිවීමක් දීමනාවක් ඒ අපි 2019 ජනාධිපතිවරණ පරාජයට කලින් ලබා දුන්නවා කියන එක මම ගෞරවයෙන් කුෂාන්ත මහත්මයාට කියනවා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා නැවත නැවතත් රණවිරුව ගැන කතා කරන්න අවස්ථාව උදා වීම ගැන. විශේෂයෙන්ම එතනින්ම මම පටන් ගන්නම් මේ රණවිරුව ගැන කතා කරද්දී දැන් මම කිව්වා මේ වැසිකිලි පහසුකම් නැහැ කියලා. මේ වැසිකිලි පහසුකම්
නැති වුණේ වෙන මොකුත් හිතන්නේ මේ අද කඳවුරු ගණනාවක් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කරලා තියෙනවා. අපි කියන්නේ නිරෝධායන මධ්‍යස්ථාන බවට කඳවුරු පත් කරාට කමක් නැහැ. හැබැයි රණවිරු වගේ අවම පහසුකම. දැන් රණවිරුවකට කැපකිරීම කරන්න පුළුවන් තමන්ගේ නිදන ඇඳ දවසක් දෙකක් තුනක් කැපකිරීම කරන්න පුළුවන්. හැබැයි මාස දෙකක් තුනක් රණවිරුවට බිම නිදා ගන්න බෑ. ඔබතුමා දැන් ඔය නිවැරදි සංඛ්‍යාලේඛන සහිතවද ඔය කාරණේ කියන්නේ? මේක නිවැරදි සංඛ්‍යාලේඛන සහිතව කියන්නේ මේ රණවිරුව අපිට කතා කරනවා සුදේව. අපි මේ කඳවුරු වල රණවිරුව විශේෂයෙන් මගේ දිස්ත්‍රික්ක කුරුණෑගල දිස්ත්‍රික්ක විසර කඳවුරු රණවිරුව ප්‍රමාණයක් ඉන්නවා මේ කතා කරනවා. ඊළඟට දැන් වෙනදා සුදේව ආසන්න කඳවුරට රණවිරුවට ගෙදර ඉඳන් ඉන්න අවස්ථාවක් තිබුණා. එතකොට ආහාර දීමනාව රණවිරුවට හම්බ වුණා. ඒක යම් ඉතිරියක් රණවිරුවට. හැබැයි අද කුරුණෑගල බෝයගමේ කඳවුරට කුරුණෑගල නගර ආසන්නයේ මාවතගම කුලියාපිටිය බිංගිරිය ගල්ගමුව ඉන්න රණවිරුවෙකුට ගෙදර ඉඳන් එන්න බෑ. රණවිරුවා ඉන්න ඕන කඳවුරේ. එතකොට මෙයාට ආහාර දීමනාව ලැබෙන්නේ නැහැ. ඒවා කැපෙනවා. හැබැයි මට මොකද දැන් ඔය කාරණේ දේශපාලන කාරණයක් නෙවෙයි නිසා මම මේ ඔබතුමාගේ ප්‍රශ්න කරන දිගේ ඒ රණවිරුව කඳවුර තුලට නැවත කඳවුරෙන් පිටතට යා නොයුතුයි කියලා තීරණය ගත්තේ අර නාවික හමුදා කඳවුරේ පොකුර හම්බුනාට පස්සේ නේ. මේකට ක්‍රමවේදයක් සකස් කරන්න තිබුණානේ. දැන් අතරම නාවික හමුදා කඳවුරේත් බරපතල වරදක් නිසානේ මේ තත්ත්වය උනේ. විශේෂයෙන් ඒ අපි කියමු යම්කිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරා යම්කිසි වැටලීමක් කරා කියලා ඒ නිශ්චිත රණවිරුවව එක්ක ක්වොරන්ටයින් කරන්න එක්ක ඒගොල්ලෝ පරීක්ෂාවලට ලක් කරන්න එහෙම කටයුතු කරන්න පුළුවන්. ඒවා නොකර කටයුතු කිරීම තමයි මේ නාවික හමුදා දැන් මේ කියනවා වරදක් සිද්ධ වෙලා කියලා. සුදේව සමහර රටවල් වල වෛද්‍යවරු 4500 මැරුණා. හෙදිව 4500 මැරුණා. අපේ රටේ ඔබද ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ. වුණා විතරයි. ඔය කතා කරන්නේ වෛරයෙන්. සුදේව මේ කතා කරන මේ හැමතිස්සෙම ඔබතුමාලා මේ යුරෝපය ඇමරිකාව එක්ක සංසන්දනය කරන්න එපා. මේ යුරෝපය ඇමරිකාවේ මේ රෝගයේ ව්‍යාප්ත වීමත් දකුණු ආසියාතික අග්නිදිග ආසියාතික රටවල මේ ව්‍යාප්තියත් අතර බරපතල වෙනසක් තියෙනවා. ඒකට අපේ මේ එක පැත්තකින් අපේ පරිසර පද්ධතිය, කාලගුණය, අපේ පුරුදු, අපේ ආහාර රටාවන්, අපේ ආහාරවල තියෙන ගුණදායක භාවයන් මේ දේවල් ප්‍රතිශක්ති කරන මේවා බලපාලා තියෙනවා. නිසා එමෙතිසෙම ඇමරිකාවත් එක්ක සංසන්දනය කරන්න එපා. ඔබතුමාලා ඇමරිකාවත් එක්ක සංසන්දනය කරනවා. එමෙතුමා කිව්වා වගේ අර ඇමරිකාව දෙන ඩෝල් එක ගෙවන්න වැටු මොකක්ද රැකියා හිමි ඩෝල් එක ගෙවන්න තිබුණ ඕගොල්ලෝ හොඳ ආර්ථිකයක් හදලා තිබ්බනම් මේ නිසා ඒ ඇමරිකාවත් එක්ක සංසන්දනය කරන්න එපා. අපිට තිබ්බ ලක්ෂ දෙකක පැහැදිලිවම අද රණවිරුවට ඒ පහසුකම් නැහැ සුදේව. අපිට මේ රණවිරු කතා කරන දේවල් කියන්නේ නැතුව මම රණවිරුවෙක් නෙමෙයිනේ. මගේ පවුලේ රණවිරුව නැහැ. මේ මහින්ද රාජපක්ෂ මහත්තයලගේ වගේ. ඒ නිසා මේ රණවිරුවන්ට තියෙන ප්‍රශ්න මේවා. නිවාඩුව නැහැ රණවිරුවට. දැන් මට දැන් ටික කලින් මැසේජ් එකක් ආවා. යුද්ධ තියෙන කාලෙත් රණවිරුවට නිවාඩුව වෙලාවට හම්බුණා. යුද්ධ තියෙන කාලෙත් රණවිරුවට නියමිත නිමාඩුව වෙලාවට හම්බුණා. මොකද රණවිරුවගේ මානසික මේ නිදහසට තමන්ගේ පවුලත් එක්ක ගත කරන්න අවශ්‍ය නිමාඩුව හම්බුණා. නිසා මේ අද කරන්නේ තනිකරම මේ රණවිරුව යොදාගෙන මේ සුවවිරුවගේ රාජකාරිය රණවිරුවට දීලා සුවවිරුවට ඉස්සරහින් රණවිරුව පාවිච්චි කිරීම හරහා තමයි මේ බරපතල ප්‍රශ්නයක් විශේෂයෙන් නයිවීකට ඇති වුණේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ தত্ত্বය අපිට වළක්ව ගන්න තිබුණා මේට වඩා හොඳට. මොකද අපි ජනවාරි මාසයේ අපේ විපක්ෂ නායකයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන ප්‍රශ්න කරනකොට පෙබරවාරි මුල් සතියේ පාර්ලිමේන්තුවේ කතා කරනකොට සමච්චලේ ඉන්නේ කතා කරුවේ. අපිට මතකයිනේ මේ පවිත්‍රා දේවී මහත්මිය කතා කරපෑදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා සමච්චලෙන් hina වුණු හැටි අපිට මතකයි. අපි අවධානය යොමු කරුවා. මෙතුමා කිව්වා වගේ මැතිවරණ කොමසාරිස්තුමා නාමජනා දවසෙන් පස්සේ මේ මැතිවරණේ කල් නොදබන්න මේගොල්ලෝ ඡන්ද කරනවා. මේගොල්ලෝ ඡන්ද කරනවා. ඡන්ද කරලා මේක විශාල ව්‍යසනයකට අදගෙන යනවා. අපි කියන්නේ අන්න ඒව වළක්ව ගන්න තිබුණු දේවල්. දැන් අද යම් ප්‍රගතියක් තියෙනවා නම් මේ ප්‍රගතියේ ප්‍රශ්නේ අපේ ආර්ථිකයනේ. අපේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැති වෙන්න අපිට මේක මුලින්ම අපිට බේර ගන්න තිබුණා නම් රට. දැන් PCR පරීක්ෂණ මෙතුමා කියනවා අනිවාර්ය කරලා කියලා. අපි මුලින්දම කිව්වා PCR පරීක්ෂණ වැඩි කරන්න කියලා. අපි කිව්වා කරන්න කියලා. දැන් තමයි මේ එයාපෝට් එකේ PCR පරීක්ෂණ කරන්න පටන් ගන්න දැන් මාස 3කට පස්සේ. මොකද්ද කිව්වේ මේ බන්දුරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා. බය වෙන්න එපා. අපි හයි කරලා තියෙනවා මැෂින් කිව්වා. ඇත්තටම කියනවා නම් අර මුලින්ම චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් ආවා සිසුන් පිරිසක්. ඒ වෙලාවේ රජය බොහොම පරිස්සමෙන් ඒ සිසුන් ටික ගෙනල්ලා නීවර ක්‍රමවේදයේ මත්තලට ගොඩබාලා ඒ කට්ටිය දියතලාවට ගෙනිලා හරි පිළිවෙලට එක් කරා. හැබැයි ඒ ක්‍රියාදාමයේ අය එතනින් ඉස්සරහට ගෙනෙච්ච නැත්තේ. අපේ රටට එන විදේශිකයෝ ටික හරියට නිරෝධායනය කරන්න, හරියට පරීක්ෂණය කරන්න,
අවශ්‍ය කටයුතු නොකරපු හින්දානේ මේ තත්ත්වය ඇති වුනේ. අපේ රට ඇතුලේ කොරෝනා රෝගීන් හිටියේ නෑනේ අපි දූපතක්නේ. අපිට ගුවන්තොටුපළෙන් එහා එන්න තැනක් නෑනේ. එනවනම් වරායෙන් තාම සීමිත මගී හෝමාරුවක් සිදු වෙන්නේ. ඉතින් ඒක අපි කියන්නේ ඒකයි. අපේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැති වෙන්න අපේ අපනයන ටික රැකගෙන අපේ අපනයන ආදායම් රැකගෙන අපිට යන්න තිබුණ මේට වඩා හොඳට. ඒක කරේ නෑ. ඒ ප්‍රශ්නේ අපි කියන්නේ නිසා මේගොල්ලෝ දැන් මතයක් හදන අනේ ගෝඨාභය මහත්තයා හිටියේ ඉන්න තමයි මෙහෙම වෙරුනේ UMP හිටියානම් මේ සජිත්ලා හිටියානම් රනිල්ලා හිටියානම් මේක මහා ගිනි කන්දාවක් කියලා මොන පිස්සු කතාවක්ද අද මේ වෙලාවේ සෞඛ්‍ය අංශ පාවිච්චි කරන්නේ අපි ආණ්ඩුව හදලා හදපු මේ රෝහල් ටික වැඩි දියුණු කරපු රෝහල් ටික ඊළඟට ඇම්බියුලන්ස් එක පැත්තකින් 1990 ගමේ තියෙනවා ඊළඟට බෙන්ස් ඇම්බියුලන්ස් විශාල ප්‍රමාණයක් රෝහල් ටිකට ගෙනාවා ඇම්බියුලන්ස් එකයි කොරෝනා එකට කිසි සම්බන්ධයක් නැහැ මේ සම්පත් ටික පාවිච්චි කරලා තමයි සුදේව මහත්මයා අද ආණ්ඩුව කරන යම් ක්‍රියාදාමයක් තියෙනවා ඒක කරන්නේ විශේෂයෙන්ම අපි එදා සෞඛ්‍ය තියෙන රටක් විදියට අපි ඒක දන්නවා අනිත් එක දැන් මේගොල්ලෝ කතා කරන්නේ දැන් මේ ආර්ථිකය ගැන කතා කරද්දී මේ එක්සත් ජාතික පක්ෂය තමයි වක් කියන්න ඕන කියලා 1993 පස්සේ මේ රටේ බිහිවුණු සියලුම රටේ ප්‍රධාන නායකයා මෙයාලගේ පැත්තේ රාජපක්ෂ මහත්තයා අවුරුදු 10යි චන්ද්‍රිකා නෝන අවුරුදු 10යි අපිට වැරදිලා හරි මේ ජනාධිපති කෙනෙක් පත් කරා ඒත් මෙයාලගේ පැත්තේනේ දැන් ඔය මෙයා කිව්වට පොළොන්නරුවෙන් ඡන්ද ඉල්ලනවානේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අපි ආපු ජනාධිපතිනේ ඔබතුමාලගේ ජනාධිපති ඔබතුමාලගේ ජනාධිපති ආරක්ෂක ඇමති කලින් බෙදා ගන්න බැරුව හිටියා එකගොල්ලක් කියනවා අපේ මෛත්‍රී කියලා අනිත් කටේ කියනවා අපේ මෛත්‍රී කියලා එහෙම බෙදා ගන්න මහත්තයා මෙයාලත් එක්ක දවස් 52 ආණ්ඩුව හැදුවා ඒ ආණ්ඩුව හදපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයානේ බෝම්බ ප්‍රහාරය වගකියුත්තා දවස් 52 කුමන්ත්‍රණ කලින් සුදේව මේ රටේ නීතිය සාමය අමාත්‍යාංශය තිබුණේ නැහැ ආරක්ෂක අමාත්‍යාංශය. ඒ කියන්නේ මේ යන විදිහට එතුමට දැන් අයිතිකාරයක් නැද්ද? එයාට අයිතිකාරයක් නැහැ දැන්. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නොමජුරා දීලා තියෙන්නේ පොළොන්නරුවේ මේ දැන් කියන විදිහට අපේ පැත්තේ. ඒ නිසා පැහැදිලිවම දැන් මෛත්‍රීපාල මහත්තයා මෛත්‍රීපාල මහත්තයා අපි පත් කෙරුවා හරි 2015. හැබැයි 2015 පත් කෙරුවට මේගොල්ලෝ එයා වල්ලගත්තානේ. මෙයාලගේ මහලේකම්වරයා දවස් 52න් පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට කිසිම අයිතියක් අපේ නැහැ. ඔබතුමාට ප්‍රශ්න මෙයාලත් එක්ක ආණ්ඩු කරුවා. මෙයාලා අගමැතිවරයෙක් පත් කරගත්තා මේ මහින්ද රාජපක්ෂ මහත්තයා හොරා අගමැති කෙනෙක් විදිහට. ශ්‍රේෂ්ඨාධිකරණය එළවලා දැම්මේ නැත්තම් මෙයාලගේ ආණ්ඩුවනේ තියෙන්නේ. දවස් 52න් පස්සේ නෙමෙයිද බෝම්බ ගැහුවේ. ඒ නිසා සහරාන්ලට කිරිපෝල වර්ධනය කරපු මෙයාලගේ මෛත්‍රී මාධ්‍ය ප්‍රකාශක ඔබතුමා මන්ද හිටියේ මට වෙන නාලිකාවකදී දවසක් කිව්වනේ කෙහෙලියර බුක්කල්ල මහත්තයා අපි පඩි ගෙවුවා තමයි සහරාන් විතර නෙමෙයි පොට්ටු අම්මන්ටත් ගෙවුවා කියලා. ඒ නිසා සහරාන් ප්‍රහාරයට වගකියුතු ප්‍රධාන චෝදිතයා මේගොල්ලෝ ගාව ඉන්නේ. මෙයාලා දවස් 52 ආණ්ඩු පෙරලලා යාළු කරගෙන තියාගත්තු මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයානේ. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා ඒ චෝදනාව අද ඉන්න ඔයාලත් එක්ක. ඒ වගේම කියන්න ඕන සුදේව අද රටේ විශාල ආර්ථික අද්භූතයක් ඇතිලා තියෙනවා. දැන් මට ද ෆිනෑන්ස් සමාගම 1,45,000කට වඩා තැන්පත්කරුවෝ ඉන්නවා. ඒකේ අද එයාට බාධා කරන්නේ දැන් ද ෆිනෑන්ස් එක 2010 තමයි මේගොල්ලෝ සෙන්ට්‍රල් බැංක් එකට ගත්තේ 2015 ඉඳන් ද ෆිනෑන්ස් එකේ මේ ප්‍රශ්න එහෙමම තිබ්බා ඔබතුමා ආණ්ඩුවේ කොටස්කාරයෙක් ඔව් 2015 ඉඳන් 2020 මේක මේ වහලා දානකම් ඇයි ඇක්ෂන් එකක් ගත්තේ නැත්තේ ඔබතුමාලා වහුවේ 2020 අපේ ආණ්ඩුවෙන් පස්සේනේ ගරු මේ 2020 වහන්නේ මම 2019 මේ ඔබට මේ අවධානයට කියන්නේ තුන් පාරක් මහ බැංකුව අධිපතිවරයා හම්බුණා ද ෆිනෑන්ස් එකේ කට්ටියත් එක්ක ගිහලා තුන් පාර 2019 නොවැම්බර් දෙසැම්බර් වෙනකන් තියන් හිටියේ මාස 6ක් ඉන්වෙස්ටර් කෙනෙක් එනවා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමන්ලා ඒ අර්බුදයේ අවුරුදු 5ක් තිස්සේ තියන් හිටියා. මේක මේ 2010 ඉඳන් පැහැදිලි කරගැනීමේ ප්‍රශ්නකට දැන් මේක ද ෆිනෑන්ස් එකේ වගකීම මහ බැංකුවේ තියෙනවා. ඔව්. ඒක අපි පිළිගන්නවා. මහ බැංකුව විසින් පාලනය කරන ආයතනයක් විදියට ද ෆිනෑන්ස් එකේ තියෙන තැන්පත්කරුවන් පිළිබඳව වගකීම මහ බැංකුව දරනවා. ඔව්. ඒක අපේ කාලේ ඔබතුමා කියන්නේ පවර ගත්තේ නැහැ කියලා. නෑ ප්‍රශ්නේ විසඳන්න එපා. ඒක තමයි ප්‍රශ්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට පවර ගන්නකොට නලින් බණ්ඩාර හිටපු මන්ත්‍රීතුමා 2010 බිලියන 26ක වත්කම් තිබ්බා. බිලියන 26ක ඩිපොසිටර්ස්ලා හිටියා. බැලන්ස් ශේෂපත්‍රේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. 2010 අවසන් වෙනකොට මිලියන 800ක වෙනසක් ආවා. එතන ඉඳන් මේක කාගෙන ආවා දෙපැත්තම. 2015 ඉඳන් ඔබතුමන්ලගේ පාලනයක් තිබුණා. අපි ඇයි මූල්‍ය ආයතන එහෙම වැටෙන්නේ ඔබතුමාලට උත්තරයක් කිව්වේ නැත්තේ. නමුත් වැටුන්නේ නෑනේ ඒ කාලේ මේක කිව්වනේ මෙයා. ඒක ඕල්රෙඩි වහලා තිබ්බේ. බ්‍රාන්ච් 41ක් අහුව ඔබතුමාලා ඒක. ඔබතුමාගේ අපි වසන්ත ඔබතුමාගේ අවසාන විනාඩිය. මේකේ වගකීම මහ බැංකුව තියෙනවා. ඔව්. දැන් ඔබතුමා කියන විදිහට අපේ කාලේ
මේක බ්‍රාන්ච් මේ තත්ත්වයට වැටුන්නේ නැහැ නේ. මේක දැන් සුදේව තැන්පත් කරුවෝ මෙතන වැටුන්නේ නැහැ නේ. ඒ නිසා මම අහන්නේ බ්‍රාන්ච් 58න් බ්‍රාන්ච් 41ක් වහන්න තීරණය ගත්තේ මෙතුමන්ලා එකක්. ඇයි වැහුවේ? හරි මම කියන්නේ මේකයි. මේකේ වගකීම තියෙනවා මහ බැංකුවට. මහ බැංකුවට වගකීම තියෙනවා නම් මේ තැන්පත් කරුවන් සම්බන්ධව ගත යුතු තීරු ක්‍රියාමාර්ග ගන්නවා. විශේෂයෙන් අපි දැක්කා ඉතින් මහ බැංකුව වැහුවේ කියලා. 90ක් තැන්පත් කරුවන්ට ගෙවනවා කියලා. හැබැයි 90ක් කියන්නේ රුපියල් ලක්ෂ 6ට වඩා අඩුවයි. එතකොට ඊට වඩා වැඩි විශාල පිරිසක් ඉන්නවා. දැන් ඊයේ පෙරේද බන්දුල ගුණවර්ධන මහත්තයා කියනවා මූල්‍ය සමාගම් වල රුපියල් ලක්ෂ 6 අදද කොහෙද මන් දැන් කියලා දෙනවා. ලක්ෂ 6කට වැඩිය තැන්පත් කරන්නේ මොන මෝඩයද කියලා අහලා දෙනවා. බන්දුල ගුණවර්ධන මහත්තයා. ඔබතුමාලගේ මාධ්‍ය ප්‍රකාශකතුමා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා ඒ වගේම ආර්ථික විශේෂඥ. එතුමා අහනවා මූල්‍ය සමාගම් වල ලක්ෂ 6ට වැඩිය තැන්පත් කරන්නේ මොන මෝඩයද කියලා. බැංකුයි මූල්‍ය ආයතන කියලා දෙකක් කියලා තියෙනවනේ. නෑ නෑ මෙහෙමයි. දැන් මූල්‍ය සමාගම කියන්නේ මුදල් අමාත්‍යාංශයේ පිළිගත් මූල්‍ය සමාගමක ලක්ෂ 60ට වඩා තැන්පත් කරන්න එපා කියලා කැබිනට් ඇමතිවරයෙක් කියනවා. ඒක බරපතල ප්‍රකාශයක්. අපේ රටේ ඕනතරම් මූල්‍ය සමාගම් තියෙනවා. ඉතින් ඒක කරන අසාධාරණයක් බරපතල ප්‍රකාශයක් මම හිතන්නේ රජය විසින් ඒක නිවැරදි කරන්න ඕන. මොකද එහෙනම් මූල්‍ය සමාගම් තියාගන්න එපා. මුදල් අමාත්‍යාංශ මහ බැංකුව යටතේ මූල්‍ය සමාගම් තියාගන්න එපා. අද රටේ අපිට පේනවානේ අද මහ බැංකුව කවුද පාලනය කරන්නේ? වයස 80කට ආසන්න වයෝවෘද්ධ පුද්ගලෙක්. 1970 77 කාලේ ශ්‍රීමා ජනාධිපතිතුමියට උපදෙස් දුන්නු බැංකුවට මහ බැංකුව අධිපති කෙනෙක් ඉන්නේ. ඒ වගේම අද මුදල් මණ්ඩලයේ වගකිය යුතු නිලධාරීන් දෙදෙනෙක් අස් වෙලා තියෙනවා. එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මහ බැංකුවේ ඒ වගේම මහා භාණ්ඩාගාරේ අපි දන්නේ ඉවරදා මේ ආටිකල මහත්මයා අසනීප වෙලා නිරමිමාළු දාලා දෙනවා. අපිට පේනවා පී.බී. ජයසූරිය මහත්තයා ආර්ථික ඝාතකයා ඔබතුමාගේ නායකයා වීරවංශ සහෝදරයා කිව්ව විදිහට අද ආර්ථික ඝාතකයක් කළා මේ හැම එකටම අත පොවනවාද කියලා. ඇති තමුන්නාන්සේලා ගසාගෙන කාපු විදිහට මහ බැංකුව දවස් සති 6යි මහ බැංකුව කඩාගෙන කඩකොට තමුන්නාන්සේලා. දැන් දඩුවම් කරන්න ඔබතුමාලා අනිත් මූල්‍ය ආයතන ගැන මොන කතාවද? දඩුවම් කරන්නකො. අනිත් මූල්‍ය ආයතන ගැන මොන කතාවද මහ බැංකුවටයි ගැහුවේ ආපු ගම. දැන් ඉතින් ඔබතුමාලා දඩුවම් කරන්න. දඩුවම් කරනවා. එතකොට අහුවෙයි අගමුල අහුවෙයි. කවදාද? කරනවා. ඔබතුමාලා දඩුවම් කරන පාඩක් නැහැ. තමුන්නාන්සේලා වගේ බී වාර්තාවන්න හිරේ සාකච්ඡා කරලා බී වාර්තාවන්න හිරේ දාන්නේ නැහැ. අපි හැබැයි හරියට පරීක්ෂණ කරලා අපිට හදිස්සියක් නැහැ. අපි ඒක හරියට කරන්න. රැට ඔබතුමාලා හදන සාකච්ඡා පවත්වනවා කියලා නම් ආරංචි මහ බැංකුව හොරුත් එක්ක එකතු වෙලා. ඒ නිසා වහාම පැය 48න් දඩුවම් කරනවා කියපු කට්ටිය පැත්තේ නැද්ද? තමුන්නාන්සේලා මහ බැංකුව හොරු වලක්වන්න පොත් ලියපුවා ඉන්නේ. පොත් ලියුවේ ඕගොල්ලෝගේ ෆුට් නෝට් ගන්නේ ඕගොල්ලෝගේ. මහ බැංකුව හොරකම් පහන්. බැඳුම් කර වංචාවේ සල්ලු ගත්ත කට්ටිය. මෙහෙමයි. වසන්ත මෙතන අපේ පැත්තේ ඉන්නවද ඒ පැත්තේ ඉන්නවද කියලා නෙමෙයි අපි කියන්නේ. මේගොල්ලෝ කියනවා පොඩ්ඩක් ඉන්න දඩුවම් දෙන්න. දඩුවම් කරන්න. අපේ පැත්තේ ඉන්නවනේ අපේ අත දඩුවම් කරන්න. දඩුවම් කරනවා අවශ්‍ය වෙලාවෙ ඉන්න. කියවුණු නම් ප්‍රධාන නම් කොහෙද තියෙන්නේ කියලා. අපේ පැත්තේ ඉන්නවා නම් ලාවට ගෑවුණු හරි. ලාවට නෙමෙයි. ගෑවුණු හරි. හොරකමේ ලාවක් නැහැ. හොරකමේ ලාවක් නැහැ. ඒක තමයි අවශ්‍ය වෙලාවෙදි ගන්න. ඒ සේට්ටම දඩුවම් කරන්න කියලා තමයි කියන්නේ. ඔබතුමාලා කිව්වේ දඩුවම් කරනවා. තමුන්නාන්සේලා වගේ බී වාර්තාව නැතුව හිරේ දාන්නේ නැහැ අපි. බී රිපෝට් එකක් නැතුව. පාටක් නැහැ නේද? ඔබතුමාලා කිව්වනේ ආණ්ඩුව හදන්න. කොහොමද කියන්නේ? පැහැදිලිවම කොහොමද නැහැ කියලා කියන්නේ කොහොමද? අද වෙන විට කොහොමද නැහැ කියලා කියන්නේ? තොරතුරු වාර්තා දෙක සමීක්ෂණ ගහපු එක යට ගැහුවා. බෝම්බ ගහපු එක. දැන් අහුවෙනවා කොහොමද වෙන්නේ කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ලැබලා තියෙන වමීක්ෂණ අනුව മന്ത്രി දූර 100ක් හම්බෙන්නේ නැහැ. 100කට ආසන්න ප්‍රමාණයක් හම්බෙන්නේ. එතකොට 113 හොයන්නේ දැන් කොහොමද? ප්‍රශ්නෙත් එක්ක 113 හොයන ප්‍රශ්නෙත් එක්ක අද නොයෙක් යට ගයම් යට ඩීල් ගන්නවා. අද පොදු සතුරා කවුද? සජිත් ප්‍රේමදාස මහත්තයානේ. අද පොදු සතුරා වෙලා තියෙන සජිත් ප්‍රේමදාස මහත්තයා. අද මෙතුමාලා ගහන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට, අපේ සුළුතර කල්ලියෙන් ගහන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. ඒ නිසා අපි පැහැදිලිව අපි දන්නවා අපිට නම් ගහන්න දෙයක් නැහැ. විකල්ප බලවේගය ගහ ගන්නවා. සමගි බලවේගය ළඟ විකල්ප ඊළඟ ආණ්ඩුව හදන බලවේගය තියෙනවා. ඒ නිසා පැහැදිලිවම කවුරු මේ ඔබතුමාලා ඉන්නේ මොන එතුමාට අවසන් කරන අවස්ථාව තියෙනවා අපි ගාව. ඒ නිසා අපේ රාජපක්ෂ මහත්තයාත් එක්ක එනවා කියලා කිව්වා. ඒක මොනව කරන්නද දැන් ආණ්ඩුව හදන්නේ. මොකක්ද ඔබතුමාලගේ තියෙන අභියෝගය? සරල නායකයා කියලා කිව්වා මෙතුමා. මට සරල නායකයා කිව්වා. හැබැයි ඔබතුමාලගේ සරල නායකයාගේ රෙදි ගැලවුවා නේ පෙරේදා. ඩඩ්ලි සිරිසේන මහත්තයා එක පැත්තකින් රෙදි ගලවලා දැම්මා. ඊට පස්සේ මාසයක් ජාතිය අමතලා පරිප්පු සමන් නඩු කෙරුව එක මාසයක් තියාගන්න පුළුවන් වුණාද කියන්නකෝ. එක මාසයක් පුළුවන් වුණාද සමන් පරිප්පු එක මිලක තියාගන්න. වැඩියෙන්ම සමන් පරිප්පු ගත්තේ තමුන්නාන්සේලාගේ මිනිස්සු. වැඩියෙන් නෙමෙයි ඔබතුමාලා. ඔබතුමාලා වැඩිපුරම ගත්තේ UNP අය. ඔබතුමාලා සතෝසේ මහත් සමහර වරන් ගිහලා කඩවල තියාගත්තා. සප්ලයිස්ලාට දීලා තියෙනවා සමන් ටික. හොයලා බලන්න ආමි සප්ලයිස්ලාට සමන් ටික කුල්ලා දෙනවා. හොයලා බලලා කියන්නකෝ ගම්මිල්ලක් දාන්නකෝ. හොයලා කියන්නේ අපි නම් හොරකමට හොරකම කියලා හරියට කිව්වා. අපි ධම්මලාට 10ක් ගන්න නෙමෙයි.
CID එකට එකක් කනෙව්වේ නැහැ එකක් රතු ඉරහන එකක් කනෙව්වේ නැහැ. දැන් රට විරුව ගැන කතා කරනවා ඩොලර් 50ක් කුවේට් යන එක මිනිස්සෙක්ගෙන් ගසා කෑවා. කුවේට් යන එක මිනිස්සෙක් ඩොලර් 50ක් ගසා කෑවා. කෝටි ගාණක් මාසෙකට ගසා කෑවා. අද පරිප්පුරු කුවේට් යන මිනිස්සෙක්ගෙන් මැද පෙරදි කියන මිනිස්සුන්ගෙන් 265යි රුපියල් 100ට සමනුත් තිබුණේ නැහැ පරිප්පු තිබුණේ නැහැ ගත්තා නම් පොලිමේ පැය ගාණක් කියලා අවසන් කරමු. මේ බඩු මිල ගැන කතා කරන්න ගියොත් ඔබතුමාලගේ තව ටිකක් ක්‍රෙඩිට් කරලා දාන්න. බොහොම ස්තුතියි මම හිතන්නේ එතුමට වටකර පහර දීමක් සිදු වුණ ආකාරයක් ලැබුණා. කතා කරන්න දුන්නෙම නැහැ. ආමඩ වෙලාව දෙන්න ඕන. අපි ඊළඟ වටේදී බලමු අවස්ථාව ගන්න. ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාට ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාට මාතරින් කවිදු විදුවර මහතා ඉන්න දුරකථනයේ ප්‍රශ්නයක් අහන්න. අයබෝන් කවිදු මහතා. අයබෝන්. බොහොම ස්තුතියි අවස්ථාව ලැබුණේ ගැන. හොඳයි ප්‍රශ්න. මම වැඩ කරන්නේ රාජ්‍ය ඉංජිනේරු ශාස්ත්‍රාවේ. හොඳයි. අයදා එක වැඩ දිනේ වැඩ කරේ. අපේ සේවයක් පිටිවල තියෙනවා. අපි මාතර ටෙක් එකෙන් මාස 6ක කෝස් එකක් කළා. අවුරුද්දක් ට්‍රේනින් ඉඳලා තමයි අපිට ජොබ් එක හම්බුනේ. අපි දේශපාලන මොහොතින් එහෙම ගියපු කට්ටිය මෙයාමට මේ අපේ ජොබ් එක ගැන පොඩ්ඩක් සලකා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි තා සංවේදී කාරණයක්. ඔව් ඇත්ත වශයෙන්ම මේ සුදේව මාතර නියෝජනය කරන නිරෝෂණ මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඇත්ත වශයෙන්ම මේ කොන්ත්‍රාත් කාලයේ කාලවකවානුවක් සඳහා මේ වෘත්තීය පුහුණු ආයතන වලින් යම් යම් කාල වකවානු වලට සේවකයින් එහෙම නැත්නම් ඒ බඳවා ගැනීම ඉංජිනේරු සංස්ථාව ඉංජිනේරු නිර්මාණ නීතිගත සංස්ථාව වගේ ආයතන වලට ඒ වගේම පෞද්ගලික ආයතන වලටත් මේ වලින් සම්බන්ධ කරනවා. හැබැයි ඒ සේවය తాවකාලිකව කොන්ත්‍රාත් කාලයට ගන්න එකක් ඒක ස්ථිර සේවයක් නෙවෙයි. ඒගොල්ලෝ සුදුසුකම් සපුරනවා නම් යම්කිසි සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරලා අනාගතයේ කාඩර් එකේ ඉඩකඩ තියෙනවා නම් ඒගොල්ලන්ගේ සේවයට ගන්න පුළුවන්. ඉතින් දැනට මේ රටේ තියෙන ව්‍යසනකාරී තත්ත්වයේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ කඩාගෙන වැටිලා. ඉතින් ඒ උඩ දැනට මේ සේවය නොලැබුණත් ඉදිරියේදී අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ මම හිතන්නේ තරුණයාට ඒ සහෝදරයාට අපිට කියන්න පුළුවන් ඒක සම්බන්ධ කරනවා කියලා. ඒ කියන්නේ රජයක් හැටියට ඔබතුමා ඉදිරියේදී පිටපොත නෑ අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙනවා. මොකද අපි දේශීය ඉදිකිරීම් වැඩි කරන්න වැඩපිළිවෙලක් නිවාස අමාත්‍යාංශයේ තුල අපි ක්‍රියාත්මක කරනවා. පහුගිය කාලවකවානු තුල පෞද්ගලික අංශයට සියල්ල දීලා තිබුණේ. ඒ නිසා මන්ත්‍රීතුමා එතුමා අහපු ප්‍රශ්නේ මට හිතෙන්නේ ඔය කියන එක නෙමෙයි. ඒක තමයි. නෑ ඉංජිනේරු සංස්ථාව ඒගොල්ලෝ ට්‍රේනින් එකෙන් තියලා ස්ථිර පත්වීම වලට අරගත්ත අනියම් සේවකයෝ. අවුරුදු 3 4 ඉන්න අය නෑ 4500ක් ඒගොල්ලෝ කිව්වේ මාස 6කට කලින් මේ මාස 6කට කලින් ආපහු කතා කරන්න කියන්නේ. මාස 6ක් ට්‍රේනින් ඉඳලා අපි නිෂ්පාදක මණ්ඩලයට ආරාධනා කරනවා නැවත පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් එතුමාට අනුරාධපුරයට සම්බන්ධ කරගන්න කියලා. මාස 6ක් ට්‍රේනින් ඉඳලා මාස 6ක් ට්‍රේනින් ඉංජිනේරු සංස්ථාවේ ඉඳලා වෙන ආයතනයක සර්ටිෆිකට් එක අරන් ට්‍රේනින් එකේ ඉඳලා තමයි මේක වැඩ කරන්නේ. ආයතනයක ඒ පාඨමාලාවක් හදාලා ඒ පාඨමාලාවට අනුව මේකේ සේවය ඒ කියන්නේ ප්‍රැක්ටිකල් සඳහා මේ බඳවා ගැනීම කරනවා. අපිට එතුමා දුරකථනයේ ඉන්නවා. අපි එතුමා දුරකථනයේ ඉන්නවා. කවිදු ඉන්දුවර මහතා කතා කරන්න. අයිබෝන් වැරදි වැටීමක හිටියේ මේ අපි මාස 6ක් කෝස් එකක් කරා ටෙක් එකේ. ටෙක් එක. ඔව්. ඒකෙන් පස්සේ අපි මාස 6ක ට්‍රේනින් එකකට දැම්ම ටෙක් එකෙන් ඉංජිනේරු සංස්ථාවට ට්‍රේනින් එක. ඊට පස්සේ අපි අවුරුද්දක් ට්‍රේනින් හිටියා. ඔව්. ඊට පස්සේ අපිට ජොබ් එක ලැබුණා V නම්බර් විදියට. මගේ අංකේ V31යි 18යි 81. මෙන්න මේ අංකය යටතේ මම අවුරුද්දක් වැඩ කරා. මගේ ETS ඒ ඔක්කොම කැපුණා. ස්ථිර සේවයක් නෙමෙයි. ස්ථිර සේවය. අපි අන්තිමට ස්ථිර සේවාව ස්ථිර පත්වීමක් ලැබුණාද ඔබතුමාට? අපේ ස්ථිර පත්වීම කියන්නේ M නම්බර තමයි ස්ථිර පත්වීම. ඒක තමයි ස්ථිර පත්වීමක් නෙමෙයි. නවස් 180ට වැඩි නම් ස්ථිර නෑ. ස්ථිර පත්වීම මාස 6 ට්‍රේනින් එක වෙනකොට ඉංජිනේරු සංස්ථාවේ අවුරුද්දක්ම ට්‍රේනින් හිටියා. එතනින් පස්සේ තමයි මගේ පෞද්ගලික දුරකථන අංකේ අරගන්න පුළුවන් ඕන වෙලාවක මම මැදිහත් වෙන්නම් ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලයට යොමු කරන්නම්. ස්ථිර සේවයක් නෙවෙයි. ඒ අවුරුද්දක සේවා කාලයක් තුල තමයි ඒ ඉවත් කිරීම කළේ. ස්ථිර සේවකෙක් කිසිම වෙලාවක මම වගකීමෙන් කියනවා ඉවත් කරලා නැහැ. හරි. ඒක කෙරෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ හැබැයි මෙහෙමයි මම හිතන්නේ මට වඩා වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා මේ වෘත්ති මේ
මොකද්ද මේවා ගැන ඔබතුමා දන්න ඔබතුමා උත්තර දෙන්න එපා ඔබතුමාගේ වෙලාවෙත් දෙන්න ඒ නිසා මේ වසංගල කතා කරන්න එපා හරි කනගාටුයි මොකද මේ ප්‍රශ්නෙත් එක්ක ඔබතුමා දන්නවා ස්ථීර සේවකයෙකුගේ තියෙන මේ පත්වීම මොකද්ද කියලා හරි ඔබතුමා ඊළඟ ප්‍රශ්න කරන වටේදී අපිට අවස්ථාව ගන්න පුළුවන් කාර්යානුව එයාගේ රස්සාවනාත්මක සාධාරණ නෑ රස්සාව මෙහෙමයි ඒ රැකී නෑ මේ අද රටේ පවතින තත්ත්වයේ උඩ ඔබතුමාගේ මෙතනදී කිව්වා පෞද්ගලික අංශ ගොඩක් අයට රැකියා අහිමි වෙලා කියලා. එතකොට රාජ්‍ය යාන්ත්‍රණයේ මේ වැඩ කටයුතු කර ගැනීමේදී తాවකාලික සේවයේ ඉන්න අයගේ ගොඩක් වෙලාවට ඒ සේවය නවතිනවා. කොන්ත්‍රාත් කාලෙට ගත්තාම දෛනික කාලෙට ගත්තාම නවතිනවා. නිත්‍යානුකූල ස්ථිර පත්වීමක් දීලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒකට දෙන්න ඕන. හරි මගේ අවස්ථාව දැන් ඔබතුමාම ප්‍රකාශ කළා සුදේව මේ අපි තමයි FCID එක හැදුවේ. මේ රවි වෛද්‍ය අලංකාර මැතිතුමා FCID එක ගැන වාර්තාවක් දීලා තියෙනවා. මේක පුවත්පතේ ප්‍රසිද්ධිය ගියා. මැති ඇමතිවරු කොහොමද මේකට බලපෑම් කරේ? සිවිල් සංවිධාන මේකට කොහොමද බලපෑම් කළේ? මේ FCID එක හරහා මේ මිග්ඥානා ගනුදෙනු ගැන පැමිණිලි දාලා මොන විදිහටද මේවා කරේ? මේවල කිසිම තොරතුරක් කිසි විස්තරයක් කිසිම සාක්කියක් නැතුව රාජපක්ෂවරු කොහොමද අත්අඩංගුවට ගන්න කිව්වේ කියන බලපෑම කිරුවේ කියලා මුළු පත්තරේම තියෙනවා. මේක මං හිතන්නේ ඔබතුමාට මම දීලා යන්නම් දවසකින් දෙකකින් මට ඉල්ලගන්න. මම කියන්නේ ගරු മന്ത്രിතුමනි මම කියන්නේ අනේ මගේ ගෙදර නෙමෙයිනේ. ඔයගොල්ලෝ ළඟ ඉඳලා අපේ ගෙදර ආවේ නෑනේ. හරිද? ඒ නිසා මේ ඉන්න තැන ගැන පෙළපත ගැන මෙතන කතා කරන්න එන්න එපා. හරිද? මෙතන කතා කරන්න එපා. ඒ නිසා මම ගරු മന്ത്രിතුමා ඉල්ලන්නේ මේ බලන්න විජේවීර මහත්තයා පක්ෂේ පටන් ගදී 4.19යි ප්‍රතිශතය මේ ඡන්ද මේ ප්‍රකාශ කිරීම. අද කොතනද ඉන්නේ? 103ටත් අඩුයි. දැන් මොකද්ද ප්‍රශ්නේ? අද 103ටත් අඩුයි. අවුරුදු 20කට පස්සේ තමයි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. මොනවද හදපු වැඩපිළිවෙල මොකද්ද ප්‍රතිපත්තිය 100%ට අඩුයි මොන ප්‍රශ්නකට උත්තර ඕනේ ඔබතුමාට කොහොමද වෙලා දෙන උත්තර දෙන්න මම ප්‍රශ්න ඇහුවේ නෑ නේ වෙලා දෙන උත්තර දෙන්න මේ මගේ අදහස කියන්නේ මේක අහගෙන ඉන්නකො තැම්පත්ව මේක තැම්පත්ව අහගෙන ඉන්නකො අදහසට උත්තරයක් දෙන්න හැදුවේ තැම්පත්ව අහගෙන ඉන්නකො ඒ නිසා මෙතෙන්ට වැටුනේ ඇයි මේ පක්ෂේ හරිද අපි පරණ කුණු මේ කන්දල් අදින්නේ නෑ ඒ නිසා අපි කියනවා එක්සත් ජාතිය පස්සේ ගැට ගැහිච්ච නිසා මේකෙන් මිදෙන්න අමාරුයි මේකෙන් මිදෙන්න අමාරු නිසා ඕගොල්ලෝ හත් පොලේ ගාගෙන නටනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ දැන් පක්ෂයට වෙලා තියෙන දේ. මේටත් වඩා සුදේව බරපතලයි මේ කෙටි කෑල්ලෙන් එනවනේ පාර්ලිමේන්තුවට. කොට කෑල්ලෙන් එනවනේ. ඒක දැන් මේගොල්ලෝ බෙදා ගන්නවා. මොකද මේ පක්ෂ දෙකට කැඩිච්චාම මේකේ එක කෑල්ලක් එනවා. ඒකේ කෙටි කෑල්ලෙන් තමයි මේගොල්ලෝ පත් උනේ. දැන් ඒකත් නැහැ. ඒ නිසා අපිට දැක ගන්න පුළුවන් එකක්වත් මං හිතන්නේ ආසනයක් තියෙන එකක් නැහැ පාර්ලිමේන්තුවේ ජනතා විමුක්තිය. ඒ නිසා නැවත එක්සත් ජාතික පක්ෂ මුවාවෙන් එන්න පුළුවන්. ඒ වගේම තෙල් ගැන කතා කරා. ඔබතුමා ළඟ තියෙනවා නම් මම කැමතියි දැනගන්න ජනවාරි වලට කලින් රටට කොච්චර තෙල් ආනයනය කෙරුවද කියලා. ඒ වගේම ජනවාරි වලින් පස්සේ මේ කාලේ තුල කොච්චර තෙල් පරිභෝජනය කෙරුවද කොච්චර ආනයනය කෙරුවද කියලා. අපි තාම ලාභදායී තෙල් ගෙන්න ගන්න පුළුවන් තත්වයක හිටියේ නැහැ. යම් කිසි ප්‍රමාණයක් ගෙන්න ගන්න ඇති. නමුත් එදා තරම් ප්‍රමාණයක් ගෙන්න ගන්න අවශ්‍යතාවයක් රටට තිබුණේ නැහැ. ඒ නිසා මේ තෙලුයි සැමනුයි පරිප්පුයි නෑ ඔයාගේ වෙලාවෙදී ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාව අනුව අප්‍රේල් මාසේ තෙල් ගෙනලා තියෙන මිල තමයි ඩොලර් 19.56 මේ අප්‍රේල් ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාව කොහොමද දෙන්නේ මේ අප්‍රේල් එක? මහ බැංකුව වාර්තාව සතිපතා දානවා නිරෝෂන් මන්ත්‍රීතුමා නෑ ඔබතුමා පොඩ ඉන්න නෑ ඔබතුමා ඉන්න මේ ඩොලර් මේ තෙල් බැරල් එක මිල කියන්නේ මට ඒක නෙවෙයි ඕනේ ප්‍රමාණය ඕනේ මට ඕනේ ප්‍රමාණය ඉන්දිකංග මන්ත්‍රීතුමා මහ බැංකුව වාර්තාවට යන්න ඕනේ ගෙනාපු ප්‍රමාණය කියන්නේ ප්‍රමාණය ගේන්නේ බැරල් එක තෙල් අඩුණා කියලා සුදේව අපි ගන්නවා නම් පාන් කණ්ඩ තෙල් ගේන්නේ නැවක අපි පාන් කණ්ඩ ගන්නවා නම් පාන් වලට යන වියදම ගැන කතා කරන්නේ ඔබතුමා කියන්නේ තෙල් අඩුවෙන් ගෙනාවා කියලා මම කියන්නේ අඩුවෙන් ගෙනාවා ඒක තමයි ඔබතුමා දන්නේ මම ඉල්ලන්නේ ගෙනාපු ප්‍රමාණය කියන්නේ මේ ඒකනේ කියන්නේ හරි මගේ වෙලාව දෙන්න මගේ වෙලාව දෙන්න සුදේව හොඳයි තෙල් දෙන්නේ නැව් සමාගම් නැවෙන් තෙල් ඒ වගේම ට්‍රේලර් එක නෙමෙයි තෙල් දෙන්නේ මේ නිරෝෂන් නැති තැනකට යන්න එපා තේරුණාද ඔබතුමා වැදගත් විදියට මේ සංවාදෙ එකතු වෙන්න ඒක තමයි සංවාදෙ එකතු වෙන්න ඔබතුමා සංවාදෙට උත්තර දෙන්න තෙල් ගෙනාපු ප්‍රමාණය අපම ඩොලර් එකේ ගාන කියනවා මොකද්ද මේ තෙල් ගෙනාපු ප්‍රමාණය හැමදාම ලංකාවේ තෙල් පරිභෝජන තෙල් පරිභෝජනය ලංකාවේ තෙල් පරිභෝජනයට ගැලපෙන තෙල් ගේන්නේ. අපිට
ඉතින් අනිත් එක දැන් මේක ඩීල් ඒ කියන්නේ මේ දේශපාලනයේ ඩීල් සංස්කෘතිය ගැන ඊයේ පෙරේද ඉඳන් අමුතුවෙන් මවන්න ගත්තා. එහෙම ඩීල් නැහැ කියලා. එහෙම ඩීල් නැහැ කියලා. හැබැයි මේක දැන් පේන්නේ පුදුම ඩීල් එකක්. දැන් මේ ඊබ්‍රහීම් මහත්තයා කොහෙද ඉන්නේ? දැන් 97 වතාවක් බෝම්බ ගහපු එක මේගොල්ලෝ දැන් තව කොහෙද ගහන්න යනවා? මේ දෙක එකතු වෙලා ඊබ්‍රහීම් මහත්තයාගේ දරුවෝ දෙන්න බෝම්බ බැඳගෙන මේ ගෙවල් ඇතුලේ ඉඳගෙන ගිය තැන් ආපු තැන් හිටපු තැන් වාහන ඔක්කොම මේ පක්ෂේ මේ ජාතික ලැයිස්තුවේ මේ අපේක්ෂකේ කොයි කාලේ මොන කාලේ හරි ඔබ තමුන්නාන්සේලාගේ මේ බෝම්බ ගහන වෙලාවේ නෙමෙයි ඉතින් අහගෙන ඉන්නකො දැන් අමාරුද ඉබ්‍රහීම් මහත්තයා ගැන කියන්නේ හරිද එතකොට ඉබ්‍රහීම් මහත්තයා දන්නේ නැද්ද මේ බෝම්බ මේ දරුවෝ ළඟ තියෙනවා කියලා ඉබ්‍රහීම් මහත්තයා අනුර කුමාර දිසානායක මහත්තයාට කතා කරන්නේ නැද්ද ඒ දවස්වල මේ මහමැතිවරණයේ වෙලාවේ මේගොල්ලෝ ගනුදෙනු කරන්නේ නැද්ද සාකච්ඡා කරන්නේ නැද්ද මේවා තමයි ගාස්තු අපේ මීගමුවේ අහිංසක කතෝලික ජනතාව මැරිලා වැටෙනකන් ඊබ්‍රහීම්ලත් එක්ක ගනුදෙනු කෙරුවේ ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැතුව වෙන අය නෙවෙයි. ඒගොල්ලෝ මේ බදුරුදීන් මහත්තයලා එක්ක ගනුදෙනු කරු එක්සත් ජාතික පක්ෂය මේ වැදිච්ච සාපේ මේ වැදිච්ච අපරාධෙන් ගැලවෙන්න ඕගොල්ලන්ට බෑ. ඒ නිසා ජීවිතේට ඕගොල්ලන්ට පක්ෂයක් විදියට ගොඩ නැගෙන්න මං හිතන්නේ ස්වභාව ධර්මයට කියන්නේ නැහැ. ඔබතුමාගෙන් අහනවා එතකොට මේ රටේ නායකයා සේනාධිනායකයා ඒ වගේම ඒ වගේ නීතිය සාමය අමාත්‍යවරයා ඇවිදින් එයාව නායකයා කෙරුවෙත් ඔයගොල්ලෝ සේනාධිනායකයා කෙරුවෙත් ඔයගොල්ලෝ ප්‍රශ්න ඉවර කරන්න අවස්ථාවද එතුමා වැරදිකරුවෙක් නෙමෙයිද මේ සහරාන්ගේ ප්‍රහාරය සම්බන්ධ එතුමා නිවැරදිකරුවෙක්ද අනිවාර්යෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් වෙනවා ඒක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පොරොන්දුවක් කතෝලික ජනතාවට දුන්න පොරොන්දුවක් ඒ වගේම මේ ව්‍යසනයට වැටිච්ච අයට දුන්න පොරොන්දුවක් හැබැයි ඒකේ දෙන්න පුළුවන් උපරිම දඬුවම රාජ්‍ය නායකයා නෙවෙයි සේනාධිනායකයා නෙවෙයි මොන පක්ෂේ හිටියත් අනිවාර්යයෙන්ම ලබා දෙන තැන අපි පෙනී හිටිනවා ඒ වගේම ජනාධිපතිතුමා ඒක කරනවා ඒක තමයි ඔබතුමාලා වින් එක පොඩ්ඩක් මතක ඔහේ හිටියත් එකයි ඔයගොල්ලෝ තමයි ඕගොල්ලෝ ළඟට ගත්තාම ආරක්ෂා කරන්නේ අපි ළඟට ගත්තත් දඬුවම නම් දඬුවම ඒක තමයි ඔබතුමාලා තමයි ගත්තේ ඔබතුමාලා ළඟට අපි නෙමෙයි හරිද ඉතින් ඒ නිසා මෙතන හරිද මේ නිර්මාණය කියන්නේ මේගොල්ලෝ මේ දෙක ඩබලම තමයි නිර්මාණය කරුවේ එතකොට අපි මහලේකම් කියලා තියලා තිබ්බහම අරගෙන සුද්ධ කරලා නාවල කිරියෙන් පැණියෙන් අරගෙන කරේ මේගොල්ලෝ අපි නෙවෙයි ඒ නිසා අපි කියන්න ඕන දේ ඕන තැනක කියනවා ඒ වගේම මේ සිද්ධ වෙන දේවල් ගැන මේ සමරසිංහ මහත්තයලා මේ වෛද්‍ය උපදෙස් ගන්න එක ගැන මේ එතකොට ඒ මේ සෞඛ්‍ය ඇමතිවරිය කටයුතු කරපු එක ගැන කතා කරනවා. ඇයි ඕගොල්ලෝ අර මේ නෙවිල් ෆෙනෑන්ඩු රෝහලට කෝටි ගාණක් බිලියන ගාණක් ඒ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඉන්න වෙලාවේ වචනයක් කතා කරගන්න බැරි දතකට පුප්පු වෙලා තිබුණේ පැමිණිලි දාලා මොකද්ද කරේ හරිද ඒ නිසා නෑ බෑනේ යන්න එතනින් එහාට ඕගොල්ලන්ට යන්න බෑ ඒ නිසා ඒ මේගොල්ලෝ කරේ නෑ ඕගොල්ලෝ කරන්නේ අපි කරනවා කාලකන්ණි තක්කඩි දේශපාලන න්‍යාය ගේන්න එපා විවාදිකට කාලකන්ණි තක්කඩි දේශපාලන න්‍යාය නිසා මම කරුණා කරලා ඉල්ලන්නේ ඒ ඔයගොල්ලන්ට බැරි අපි අපේ වගකීම කරලා තියෙනවා ඒ තක්කඩිකම කරන්නේ ඔයගොල්ලෝ ඒ තක්කඩිකම තමයි ඒ වැඩේ කරන්නේ ඔයගොල්ලෝ තක්කඩිකම තමයි කරන්නේ නැත්නම් මොකද අහගෙන ඉන්නකො අහගෙන ඉන්න තක්කඩි කතා කරන්න බෑ මොකටද ඒකට කරන්න දෙයක් නැහැ මට ඉතින් ඒක කරන්නේ නැහැ කියලා අපි කියන්නේ මේ කරුණු ටික කියා ගන්න විදියක් නැහැ එතකොට රණවිරුව ගැන කතා කරනවා ආයෙත් කිව්ව රණවිරුවන්ට පහසු ගන්න නැහැ කියලා සුදේව මේගොල්ලෝ හමුදා නිලධාරීන්ට උසස් වීම් දෙන එක සම්බන්ධයෙන් ඩයස්පෝරාවට පොරොන්දුවක් දෙනවා උසස් වීම් දෙන එකට මේ විජයග්‍රහණයට සම්බන්ධ වෙච්ච අයට ඒ උසස් වීම් ලබා දීමට ඒගොල්ලෝ ඉඩ තියන්නේ නැහැ කියන එක මේ හිටපු ආණ්ඩුව යන්න කලින් ඒ උදවියට පොරොන්දු දෙන්න. ඉතින් මෙහෙම තමයි රණවිරුවන්ට සැලකුවේ. ෆීල්ඩ් මාර්ෂල් කරේ ඒක තමයි. බුද්ධි අංශවල හිටපු අයව මේ අයින් කරලා මේගොල්ලෝ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ගන්න ඒ නිසා සංස්ථාවේ සභාපතිතුමාට දැන් කතා කරන්න පුළුවන් නම් හැම මාසෙම මෙට්‍රික් ටොන් 40 ගානේ ගේනවා. හරි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි හරි බොහොම ස්තුතියි දැන් එතකොට කියන්නේ අඩු කරන විදිය අපි දැන් අඩු කරන විදිය කියන්නේ පොඩ්ඩක් කියලා දෙන්නකෝ තෙල් අඩු කරන විදිය කියන්නකෝ දැන් තෙල් ඊළඟ වටේද ඔබතුමා ප්‍රශ්න කරන්න පුළුවන් අපි අවස්ථාවේ ඒක ප්‍රශ්න කරගමු ඔබතුමා අවස්ථාව. ඉතින් ඒ නිසා සුදේව අපි පැහැදිලිවම කියන්නේ මේ රජයේ වැඩපිළිවෙල
දැන් අපි දැක්කනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා සතියක් ගියේ නැහැ. සජිත් මහත්තයාගේ කණ්ඩායම ඇවිල්ලා කියනවා මෙවැනි රාජ්‍ය නායකයෙක් මෙවැනි මේ ජනාධිපතිවරයෙක් අපිට මේ රටට වාසනාවක්. ඒ නිසා මේ ජනාධිපතිවරයා යටතේ අපිට පුළුවන් අගමැතිකම් කරන්න. අපේ සජිත් මහත්තයාට අගමැතිකම් කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ ආණ්ඩුව ශක්තිමත් කරන්න. මේගොල්ලෝ මෙහෙම කතා කරේ. අද කතා කරලා කියනවා නාගනලු ඉන්නේ කරගන්න විදියක් නැහැලු. වෙලාලු අරක වෙලාලු අයියෝ ඒ ජනාධිපතිතුමාගේ වර්ණනාව ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අපි නෙමේ කතා කරන්නේ ගමේ ඉන්න මේ එක්සත් ජාතික පාක්ෂිකයා අහිංසක මිනිස්සයා නැති බැරි මිනිස්සයා මේ ලෙඩෙන් රෝගෙන් රට ගලවා ගන්නවා දැකපු සියලු දෙනා මේක අගය කරනවා. එහෙම අගය කරන වකවානුවක මේ බංකොලොත් දේශපාලනයේ මෙතෙන්ට ගෙනල්ලා ඕගොල්ලෝ කතා කරන එක ගැන අපිට තියෙනවා මට වෙලාව නැතුව නිසා මම කෙටියෙන් අවසන් කරන්න සුදේව. ඒ නිසා මේගොල්ලෝ ගොඩ නගන්න හදන්නේ කොතන ඉඳලාද? බොල් වෙච්ච නායකයෙක්. තමුන්ගේ මැතිවරණ කොට්ටාසේ දිස්ත්‍රික්කයේ 124ක්වත් ඡන්ද ගන්න බැරුව ගිය නායකයෙක්. ඒ නායකයා පිටේ ඉඳගෙන තමයි මේ කතා කරන්නේ. එතකොට කියනවා අර පැත්තේ හොරු ගොඩාක් ඉන්නවලු. අපිට පෙන්නනවා. ඒ පැත්තේ හොරුත් ඉන්නවා, ඔයලාගේ පැත්තෙත් හොරුත් ඉන්නවා. ඒ වගේම මේ පැත්තෙත් බෝම්බ ගහපුවා ඉන්නවා, ඔයලාගේ පැත්තෙත් බෝම්බ ගහපුවා ඉන්නවා. ඒ නිසා සමගි ජන බලවේගයෙන් මේ මොන වේසෙන් ආවත් අපි මේ මැතිවරණයෙන් පස්සේ අනිවාර්යෙන්ම මේ ක්‍රියාවලිය යනවා, බෝම්බ සම්බන්ධයෙන් ක්‍රියාවලිය යනවා, බැංකුව සම්බන්ධයෙන් මහ බැංකුව මැතිවරණයෙන් පස්සේදී මැතිවරණ කලින් කරන්නේ. ඒකම මැතිවරණ එනවා. මැතිවරණේ පස්සේ කරන්නේ. අහුවෙන අය අහුවෙයි අපි ළඟට. අල්ල ගන්න පුළුවන් අය අල්ලගනි. අපි කිසිම වෙලාවක ඕකේ ඉන්න එක ඉත්තෙක්වත් අරගෙන ආණ්ඩුව හදන්න සූදානම් නෑ කියන එක අපි පැහැදිලිව කලින් කරන්නේ නැහැ. හොඳයි බොහොම ස්තුතියි. කරනවා කියලා කට්ටිය. විරාමයකට අවස්ථාවක් දෙන්න. විරාමයෙන් පසු අවසන්